තෙරුවන් සරණයි සුබ උදෑසනක්. මේ තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ වූ මේ තුන් ලෝකය කෙරෙහි අපරිමිත කරුණාවක් දැක්වා වූ මේ තුන් ලෝකය වෙනුවෙන්ම තමන් වහන්සේගේ මුළු ජීවිතයම කැප කළා වූ ඒ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට තවදුරටත් පැහැදිලි කර දෙන්නට අප කෙරෙහි මෛත්‍රී සහගත සිතින් සිරස FM පන්සිල් මළුවට වැඩම කළ අතිපූජ්‍ය කොරළයාගම සරණතිස්ස අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ පාද නමස්කාර කොට ඉතාමත් ගෞරවයෙන් මා පිළිගන්නවා. අවසරයි අපේ ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේට අප සියලුම දෙනාගේ නමස්කාරය වේවා කියලා අපි නැවතත් ප්‍රාර්ථනා කරමු. එහෙමනම් ඊටමත් කරුණාවෙන් ගෞරවයෙන් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේව සිරස FM පන්සිල් මළුවට අපි පිළිගන්නවා. අපේ ස්වාමින් වහන්සේ අපි පහුගිය වතාවේ සිරස FM පන්සිල් මළුවේදී සාකච්ඡා කළා දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව. ඔබ වහන්සේට විශේෂයෙන්ම මතක් කළ යුතුයි බොහෝ දෙනා මේ පිළිබඳව පැහැදිලි සිතින් බොහෝ ප්‍රශ්න යොමු කළා. විශේෂයෙන්ම මේ දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව බොහෝ සෙයින් දැනුවත් වුණා. ඉතින් අද දවසේදීත් අපි සූදානම් වන්නේ දසවස්තුක සම්මාදිට්ඨියට අදාළ අනිකුත් කාරණාවන් පිළිබඳව අපේ ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කරන්න. කාල වේලාව අරගෙන අපේ ස්වාමින් වහන්සේ ඉතාමත් හොඳින් අපිට පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමින් වහන්සේ අවසාන වශයෙන් අපි සාකච්ඡා කළේ මෙලවදී අප විසින් සිද්ධ කරනු ලබන පින් පව්වල විපාක ඇත කියන කාරණයයි අපි ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගත්තේ. ඉන් අනතුරුව ඉදිරියට ඇති අනිකුත් කාරණා ඔබ වහන්සේගෙන් අපි පැහැදිලි කරගන්නට සූදානම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දසවස්තුක සම්මාදිට්ඨිය කියන මාතෘකාව යටතේ මේ සාකච්ඡාවේ පළවෙනි සාකච්ඡාවේ අවසාන වෙලාවේ අපි සාකච්ඡා කරන්නට යෙදුනේ අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. මෙලවදී අපි සිදු කරන යහපත් කටයුතු වල සහ අයහපත් කටයුතු වල මේ හොඳ නරක දෙකේ විපාක හම්බ වෙනවා කියන කාරණාව පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. එහෙමයි. අද අපිට කතා කරන්න තියෙන්නේ මේ දසවස්තුක සම්මාදිට්ඨියට සම්බන්ධ පස්වෙනි කාරණාව. පස්වෙනි කාරණාව අත්ති අයං ලෝකෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙලොවක් ඇත. මෙලොවක් ඇත කියලා පිළිගැනීම සම්මාදිට්ඨියයි. එහෙමයි. එතන මෙලොවක් ඇත කියලා සඳහන් කරාම අපි ජීවත් වෙන මේ ලෝකයට සමාන සැප දුක් ඇත්තා වූ තවත් වෙනත් ලෝක තියෙනවා. අපි ජීවත් වෙන මේ ලෝකයට වඩා වැඩියෙන් සැප දුක් ඇත්තා වූ
තවත් වෙනත් ලෝක තියෙනවා. එහෙමයි. සමාන ලෝකත් තියෙනවා. ඊට වඩා සැප තියෙන ලෝකත් තියෙනවා. එතකොට ඒ ලෝකවල ජීවත් වෙන සත්වයෝ හැමදාම ඒ ලෝකවල ජීවත් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ සත්වයෝ ඒ ලෝකවලින් චුත වෙලා වෙනත් ලෝකවල ගිහිල්ලා උපදිනවා. තවත් බොහෝ දුර ඈත තියෙන ලෝකවල ඉපදෙනවා. ස්වාමීන් වහන්සේ ඒ හැකියාව නැත්තම් ඒ අවස්ථාව අපිට උනත් තියෙන්න පුළුවන්ද ස්වාමීන් ඒ වහන්සේ? අවස්ථාව අපිටත් තියෙනවා. කොහොමද ස්වාමීන් අපි වහන්සේ? කාරණාව සාකච්ඡා කරමු. දැන් අපි සඳහන් කරමින් හිටියා ඒ ලෝකවල ඉන්න අය එහෙන් චුත වෙලා ඇවිල්ලා තවත් දුර ඈත ලෝකවල ඉපදෙනවා කියලා. එහෙමයි. ඒ අය එහෙන් චුත වෙලා ඇවිල්ලා අපේ ලෝකෙත් ඉපදෙනවා. එහෙනම් මෙලොවක් ඇත. අත්ති අයං ලෝකෝ. එතකොට අහපු ප්‍රශ්නය අපිත් එහෙමනම් එහෙම ලෝකවලට ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්ද කියන කාරණාව. එහෙමයි. අපිට ඒක සාකච්ඡා කරන්න තියෙන්නේ මේ මාතෘකාවේ ඊළඟ කාරණාවට. හොඳයි. අත්ති පරලෝකෝ. හොඳයි ස්වාමීන් පරලෝක. වහන්සේ. එතකොට එහෙන් චුත වෙලා මෙහෙට එනවා කියන කාරණාවට උදාහරණයක් දැක්වුවොත් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අපූර්ව සූත්‍ර දේශනාවක් තියෙනවා මේ පංච පුබ්බ නිමිත්ත කියන සූත්‍රය. එතන සඳහන් කරනවා මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු පිළිබඳව. එහෙමයි. දීර්ඝායුෂ භුක්ති විඳින දෙවිවරු තමන්ගේ ආයුෂ පිරිහුණාම දෙවියන්ගේ ආයුෂ පිරිහිලා තමන් චුත වෙන්න ළඟයි කියලා දෙවියන්ට දැනගන්න නිමිති පහක් පහළ වෙනවා. අන්ගේ නිමිති පහක් පහළ වෙනකොට තමයි දෙවියෝ දැනගන්නේ දැන් මට මෙහෙ ඉන්න තිබ්බ කාලය ඉවර වෙමින් තියෙනවා කියලා. එහෙමයි. මනුස්ස ලෝකේ ආයු කාලයෙන් දවස් 7කට කලින් තමයි ඒගොල්ලන්ට ඒ නිමිති පහළ වෙන්නේ. ඒ කියන්නේ නිමිති පහළ වෙන්න පටන් ගත්තාම ඒගොල්ලන්ගේ ආයුෂ තියෙන්නේ මනුස්ස ලෝකේ දවස් 7ක් විතරයි. ඒ කාරණාව පැහැදිලි වුණාද දන්නේ මේ දෙවියන්ගේ වාගේ අයගේ ආයුෂ බොහෝම දිගයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. පල්ලැහැම දිව්‍යතලයේ දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් සඳහන් කෙරුවොත් ධර්මයට අනුව අවුරුදු 90ක්. එතකොට මේ පල්ලැහැම දිව්‍ය ලෝකේ එක දවසකට අපේ අවුරුදු 50ක් තියෙනවා. එහෙමයි. එක දවසකට අපේ අවුරුදු 50ක් තියෙනවා. එතකොට මේගොල්ලන්ට මරණාසන්න වෙනකොට නිමිති පහළ වෙන්නේ අපේ දවස් 7ක් ඇතුළත. ඒ කියන්නේ එහෙනම් දෙවියන්ගේ ආයුෂ වලින් විනාඩි ගාණක් තියෙන්නේ. විනාඩි ගාන. අපේ දවස් 7ක් කියන්නේ. එතකොට පහළ වෙන නිමිති තමයි මාලා මිලා යන්ති. ස්වභාවයෙන්ම දිව්‍ය ලෝකේ උපදිනකොට ශරීරයේ මල් පැලඳෙනවා. කවුරුවත් පලන් දෙනව නෙමෙයි ස්වභාවයෙන්ම පැලඳිලා තමයි ඉපදෙන්නේ. පුංචියට ඉපදෙනව නෙමෙයිනේ මනුස්ස ලෝකෙ ඉපදෙනවා වගේ කිරිදරුවෝ ඉපදෙනව නෙමෙයි. එහෙමයි. ඕපපාතික උපතක්. අපිට මෙතන ඕපපාතික උපත ගැනත් කතා කරන්න තියෙනවා මේ කාරණාවේදී. හොඳමයි. ඕපපාතික උපතක් සඳහන් කරනවා දිව්‍ය අංගනාවක් නම් පහළ වෙනකොට 16 වයසේ තරුණියක් වගේ එකපාරම උපදින්නේ. 16 වයසේ කෙනෙක් කොයි වගේ ලොකුයිද ආන් ඒ ප්‍රමාණයට තමයි ඉපදෙන්නේ. දෙවියන්ගේ ශරීර අපිට වඩා ලොකුයි. එහෙමයි. නමුත් ඒ 16 වයසේ කෙනෙක් වගේ තමයි උපදින්නේ. පිරිමි දෙවියෙක් ඉපදෙනවා නම් 20 වයසේ තරුණයෙක් වගේ ඉපදෙනවා කියලායි සඳහන් කරන්නේ. එතකොට කිරිදරුවෝ නෙමෙයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔය දේව පුත්‍රයෝ කියලා කියනවා. එතකොට දැන් අපි සිතින් අරගෙන තියෙන ගොඩක් වෙලාවට මේ පුත්‍රයා කියන කෙනා අපේ මේ සාමාන්‍ය මනුෂ්‍ය ලෝකේ සාමාන්‍ය දරුවෙකුට අවුරුදු 5ක 6ක 7ක වගේ දරුවෙකුට සමාන කෙනෙක් කියලා. ඒ වයස් ඇතුව උත්පත්තිය ලබන්නේ නැහැ නේද දේව ස්වාමීන් වහන්සේ? පුත්‍ර කියලා කියන්නේ ඇයි කියන කාරණාව විස්තර කරලා තියෙනවා වෙනම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ දෙවියෝ පහළ වෙනකොට සමහර වෙලාවකට දෙවියෙකුගේ උකුලේ පහළ වුණොත් තවත් කෙනෙක්. එතෙක් දිව්‍ය ලෝකේ හිටපු කෙනෙකුගේ උකුලේ හිටි ගමන් පහළ වෙනවා දෙවියෙක්. උකුලේ පහළ වුණොත් ඒ දේව දරුවෝ. හොඳමයි. යහනේ පහළ වුණොත් ඒ පරිවාර දිව්‍යාංගන තමන්ගේ භාර්යාවක් බවටයි පත් වෙන්නේ. යහනේ පහළ වුණොත් බිරිඳක් වෙනවා. උකුලේ පහළ වුණොත් දරුවෙක් වෙනවා. එහෙමයි. එහෙමයි දේව දරුවෝ හඳුන්වන්නේ. හොඳමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි සඳහන් කරමින් හිටියේ මේගොල්ලන්ගේ මේ නිමිති ගැන. හොඳයි. මල් පර වෙනවා. පැලඳිලා තියෙන මල් පර වෙනවා. මාලා මිලා යන්ති. ඊළඟ කාරණාව වත්තානි කිලිස්සන්ති. දෙවියන්ගේ ඇඳුම් කවදාවත් කිලුටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ දාඩිය දාන ස්වභාවයක්, කුණු ගෑවෙන ස්වභාවයක් නැහැ. එහෙමයි ස්වාමීන් එහෙනම් වහන්සේ. කවදාවත් ඇඳුම් මාරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මාරු කරන්න ඕනෙලා තියෙන්නේ අපිරිසිදු වෙන නිසානේ. එහෙමයි. දෙවියන්ට එහෙම වෙන්නේ නැති නිසා ඇඳුම් මාරු කරන්න අවශ්‍ය නැහැ. නමුත් අවශ්‍ය නම් ඕන තරම් මාරු කරගන්න ඇඳුම් තියෙනවා. එහෙමයි. ඒතකොට මේ ඇඳුම් කිලුටු වෙනවා. මෙච්චර කල් කිලුටු නොවිච්ච ඇඳුම් කිලුටු වෙනවා. දාඩිය දැම්මේ නෑ දෙවියන්ට කවදාවත්. ආන් එහෙම කවදාවත් දාඩිය දාපු නැති දෙවියන්ගේ ඇඟෙන් දහඩිය වැටෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ දෙවියන්ට තමන්ගේ යහනේ කවදාවත් තියෙන සැප ඇති වෙන්නේ නෑ. එහෙමයි. ඒ යහනේ හිටියා කියලා ඇති වෙන්නේ නෑ. එහෙමයි. ඒ යහනෙම ඉන්න හිතෙනවා. ඒ තරම් ඒ යහනේ මේ භුක්ති විඳින සියලු සැප මේ යහනේ තියෙනවා. එහෙමයි ස්වාමීන් ඒ වහන්සේ. නිසා ඒ යහනේ එපා වෙන්නේ නෑ.
නමුත් මේ නිමිති පහළ වෙනකොට මේ යහනේ ඉන්න තියෙන කැමැත්ත නැතුව යනවා. මල් පර වෙනවා, ඇඳුම් කිලුටු වෙනවා, දහඩිය දානවා. තමන්ගේ යහනේ ඉන්න තියෙන කැමැත්ත නැතුව යනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් දිව්‍ය ලෝකයේ තියෙන එකම දුක ඕකද? එහෙන් චුත වෙනකොට චුත වීම පිළිබඳව දුකක් ඇති වෙනවා. එහෙමයි. ඒක දිව්‍ය ලෝකේ තියෙන දුකක්. දැන් ඒ අයටත් කාමය, රාගය, පටිගය මේ වගේ දේවල් තියෙනවා. කාම රාග තියෙනවා. එහෙමයි. ඉතින් ඒ අප්‍රමාණ සැප තියෙන කාම සම්පත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ සම්පත් වල ගැලෙමින් ජීවත් වෙනවා. ආන්ගේ නිසා සඳහන් කරනවා සමහර කෙනෙකුට මේ නිමිති පහළ වුණා කියලා මතක නැහැ කියලා. එහෙමයි. චුත වීමේ ලක්ෂණ පහළ වෙලා. ඒ ලක්ෂණ පහළ වෙලා තිබුණත් මතක නැතුව යනවා ඒගොල්ලන්ට. මොකද සැප වැඩි. එහෙමයි. ඉතින් උදාහරණයක් අරගත්තාම මනුස්ස ලෝකය කියලා කියන්නේ ස්වර්ග ලෝකයක්. එහෙමයි. දිව්‍ය ලෝක 6ක් ඇටියට අපි සඳහන් කරන්නේ. ඒ වුණාට සප්තකාම ස්වර්ග ලෝකවල සප්ත වෙච්චහම පල්ලහැම තියෙන කාම ලෝකය තමයි මනුස්ස ලෝකය. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේකත් ස්වර්ගයක්. එතකොට මෙහි අපිට තියෙන සැප, ඒ සැප අතර අපිට තියෙන කොයිතරම් දුකක්ද? මේ ජීවිතේ කොච්චර දුක තිබුණත් මේ පංචකාමයෙන් ගැලවෙන්න අපිට හිතෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිටත් නිමිති පහළ වෙනවා. හැබැයි තේරෙන්නේ නැහැ. කෙස් පැහිලා, ඇස් පෙනුම අඩු වෙලා, ඇඟ රැලි වැටිලා, කායික රෝග උත්සන්න වෙලා. දැන් එදා පුංචි කාලේ තිබිච්ච නැත්නම් ඉස්කෝලේ යන වයසේ තිබිච්ච ඒ ශක්තිය, ඒ පෙනුම, ඒ දඟලන්න පුළුවන් හැකියාව, දුවන්න පයින්න තිබිච්ච හැකියාව දැන් නැති වෙලා කියලා දැන් හොඳටම දන්නවා. එහෙනම් අපි ඊට වඩා දැන් හුඟක් වියපත් වෙලා. නමුත් ඒක තේරුම් අරගෙන දැන් අපි මොනවද කරගන්න ඕනේ? වැඩියෙන් කුසලයට දහමයට යොමු වෙන්න ඕනේ නේද? මරණයට ලං වෙලා නේද කියන හැඟීම අපි ගාව නැතුව තවත් මේ පංචකාම සම්පත් අතරේම හිර වෙන්න රැස් කිරීමයි ඒ තුල ඇති වෙන දුකයි. නමුත් ඒ දුකෙන් මිදෙන්න කියලා තවත් රැස් කිරීමයි මතම කටයුතු කරනවා මිසක් අපිට තේරුන්නේ මේක මීට වඩා වෙනත් මාර්ගයකට යොමු වෙන්න ඕනේ කියලා. අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ හරිම වටිනා කාරණයක්. අප සිතිය යුතු දෙයක්. දෙවියන්ට අමතක වෙනවා දෙවියන් චුත වන්නට ආසන්න වෙනවා කියලා. මොකද ඒ කාමයට එක්ක, ඒ ඇලීමත් එක්ක තවදුරටත් වශීකృత වෙලා ඉන්න නිසා. ඉතින් එහි තියෙන අවදානමත් අපේ ස්වාමීන් වහන්සේ තවදුරටත් ඉදිරියට අපිට පහදා දේවි. කෙටි විරාමයකට අපි යොමු වෙනවා. විරාමෙන් අනතුරුව නැවතත් අපි සාකච්ඡා කරන අපේ ස්වාමීන් වහන්සේ සමග දසවස්තුක සම්මාදිට්ඨියට අදාළ මේ උතුම් දහම් කාරණා පිළිබඳව. තුන් සිත පහදන පන්සිල් මළුව. මේ සිරස FM පන්සිල් මළුව අද සිරස FM පන්සිල් මළුවට වැඩමවා වදාලේ අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස අපේ ස්වාමිත්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ ආකාරයට කෙනෙක්ට අවසාන මොහොත වනතුරු තමන් මිය යනවා, තමන් මිය යන්නට කලින් තමන්ගේ පරලෝකය ශක්තිමත් කරගන්නට අවශ්‍යයි කියන සිතුවිල්ල. ඒ අය හිතට ගන්නට තරම් ස්වාමීන් වහන්සේ ප්‍රඥාවන්ත වන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ කුමක්ද එහෙනම් තවදුරටත් අපි වැඩි යුත්තේ, සිටිය යුත්තේ? පෙර කුසලයට එක්ක අපි වඩනාලද කුසල ශක්තියත් එක්ක විවිධ අයගේ සිතුවිලි විවිධාකාර වෙනවා. කෙනෙක් කුසල් රැස් කරනවා, කෙනෙක් කුසල් කරන්න ප්‍රමාද වෙනවා, කෙනෙක් අප්‍රමාදී වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ தත්ත්වය වෙනස් කරගන්න පුළුවන්ද මේ අප්‍රමාදී භාවය කියන කාරණය? අප්‍රමාදී වෙන්න කෙනෙක් යොමු වෙනවා නම් ඒ පුජ්‍යලයට විශේෂයෙන් සත්පුරුෂ ආශ්‍රයයක් තියෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් තමයි අපි මේ සසර පිළිබඳව දැනගන්නේ. එහෙමයි. මෙලව පරලොව කියන කාරණාව මනාව අවබෝධ කරගෙන මේ ලබාගත් ශ්‍රේෂ්ඨ ජීවිතයේ වටිනාකමත් අවබෝධ කරගෙන මේ අවස්ථාව මට ලැබිච්ච වෙලාවේ මා විසින් කරගත යුත්තේ මොනවද කියන කාරණාව හොඳට අවබෝධ කරගෙන ඒ කාරණාවේ යෙදෙන්න මේ සත්පුරුෂයන්ගේ ආශ්‍රයම ඊටාම වටිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අදත් සමාජයේ සත්පුරුෂයෝ නැතුව නෙමෙයි. නමුත් සත්පුරුෂයෝ මුණ ගැහෙන්නේ සමහර වෙලාවට. හැබැයි සංසාරේ හොඳ ප්‍රාර්ථනාවකුත් තියෙන්න ඕනේ. සත්පුරුෂයන් ලබන්නෙම්වා. සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා. එහෙමයි. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා කියන ප්‍රාර්ථනාවක් පින්කම් කරලා අපි කරලම තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවනේ දවසට අවම වශයෙන් දෙවරක්. ඒ බුදුන් වහන්සේ වන්දනා කරන අවස්ථාවේදී අවසාන වශයෙන් ප්‍රාර්ථනා ගාථාව නිවන් අරමුණු කරගෙන ප්‍රාර්ථනා ගාථාව සිද්ධ කරද්දී අපිට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්බන්ධ විශේෂ ප්‍රාර්ථනාවක් කළ හැකි නේද ස්වාමීන් වහන්සේ? විශේෂ ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. එහෙමයි.
හැබැයි අපි අවසානයෙන් කරන ප්‍රාර්ථනාව බොහෝ වෙලාවට වන්දනා කරලා මේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තිය. එහෙමයි. හැබැයි ඒ ප්‍රාර්ථනාව බුදුරජාණන් වහන්සේ ළඟ වාක්‍යයක් හැටියට කීවට නම් කවදාවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එහෙමයි. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කරන ලද පුණ්‍ය කර්මේ මාමේ බාල සමාගමෝ මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. එහෙමයි. අපි එහෙම කියනවා. හැබැයි කීවට විතරක් මදි කියන කාරණාව විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් අපිට පැහැදිලි වෙනවා. එහෙමයි. මංගල සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපූර්ව ගාථා රත්නයක් තියෙනවා. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. එතකොට මේ අසේවනාච බාලානං කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මුලින් දේශනා කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බාලයෝ සේවනය කරන්න එපා. බාලයෝ සේවනය නොකිරීම මංගල කාරණාවක්. අපේ ස්වාමීන් වහන්සේ දැන් බාලයෝ සේවනය නොකිරීම මංගල කාරණයක් වනවා. නමුත් කෙනෙක්ට අකුසල ශක්තියින් බලවත් නම් මේ බාලයන්ම සේවනය කරන්නට සිද්ධ වෙනවා නේද අපේ ස්වාමීන් වහන්සේ? එය මගහැරගත හැකි කාරණයක්ද? එවන් අකුසලයක් තිබුණත්. එහෙම මගාරව ගන්න නම් සත්පුරුෂයන්ගේ ආශ්‍රයයක් තියෙනවා. එහෙමයි. ඒ සඳහා වීරයක් ඒ පුද්ගලයා තුළ තිබිය යුතුයි. සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම තුළ ඔහුට බාලයන්ගෙන් අයින් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි සත්පුරුෂයෙක් ලැබුණ නැත්නම් ඔහු දිගින් දිගට බාලාශ්‍රයට යනවා. ඒ විතරක් නෙමෙයි සත්පුරුෂ වෙන කෙනෙකුටත් ප්‍රඥාව තියෙන කෙනෙකුටත් බාලයෝ ආශ්‍රය කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නෑ. මට හොඳ සිහි කල්පනාවක් තියෙනවා. ඒගොල්ලෝ වැරදි වැඩ කළාට මම ඒගොල්ලෝ එක්ක වැරදි වැඩ කරන්නේ නැහැ. මං ඒ තැන්වල හිටියට මං ඒගොල්ලෝ කරන දේවල් දැක්කට මං ඒවට යොමු වෙන්නේ නැහැ. එහෙම කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. එහෙමයි. නමුත් කාලයක් යනකොට Taman දන්නේම නැතුව අරගොල්ලන්ගේ ගොන්නට තමන්ම පරිවර්තනය වෙනවා. ආන් ඒ හින්දා දේශනා කළේ මේ අසේවනාච බාලානං කියලා ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. විතරක් වැඩක් නැහැ. මා මේ බාල සමාගමෝ බාලයන් සමග එකතු වෙන්න එපා කියලා නිකන් කටින් විතරක් කියලා බෑ. ඒ නිසා දේශනා කළා එහෙමනම් බාලයෝ බැහැර කරන්න ඕන කියලා. එහෙමයි. ඒ කියන්නේ අපි අසුරු කරන සමාජයේ ඕන තරම් ඉන්නවා. අපිට කල්පනා කරන්න පුළුවන් අපි බාලයා කියන්නේ කවුද කියන කාරණාවක් දන්නවා. එහෙමයි. විශේෂයෙන් බාලයා කියන්නේ කවුද කියලා බාල පඬිත සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. බාල පඬිත සූත්‍රයේ පැහැදිලි කරනකොට බාලයාගේ ලක්ෂණ 3ක් දේශනා කරනවා. එහෙමයි. කයෙන් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. හිතින් වැරදි කරනවා. මේ තිදොර සංවර කරගන්න බැරි වුණා නම් යම් කෙනෙකුට ධර්මයේ හැඳින්වෙන්නේ ඔහු බාලයෙක් කියලා. එතකොට මේ බාලයා ඇසුරු කිරීමෙන් ටිකෙන් ටික අපි මේ පැත්තට යමු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සදහන් කළේ අර පෙරහන් කඩේකට කහට වැටුනහම ඒ කහට වැටිච්ච තැන එකම විදියට ගල් කැටයක් දැම්මා වගේ තියෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ ටික පෙරහන් කඩේ පැතිරෙනවා. ආන් ඒ වගේ තමයි බාලයා ඇසුරු කරන්න ගත්තොත් අපි නොදැනම ටික බාලයන්ගේ පැත්තට යමු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආන් ඒ හින්දා බාලයා ආශ්‍රය කරන්නේ නමුත් මම තරහ වෙන්නෙත් නැහැ. ඒ අයගෙනුත් යම් උපකාරයක් ගන්න පුළුවන් වෙන අවස්ථාවල් එනවා. ආන් එහෙම හිතලා පැත්තක තියාගන්න එපා කියලායි කියන්නේ. එපා නම් බාලයා නම් ප්‍රතික්ෂේපම කරන්න. එහෙමයි. මට මොහුගෙන් අහවල් වැඩේ කරගන්න පුළුවන්නේ. ඒ හින්දා හිටපුවාවි. තරහ වෙන්නේ නැහැ මම කියලා එහෙම තියාගන්න එපා කිව්වා. ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න අවසරයක් දුන්නා අනුකම්පාව උදෙසා විතරක්. අනුකම්පාව උදෙසා විතරක්. ඔහු ඇසුරු කරන්නේ ඔහුගෙන් මට යමක් කරගන්න නෙමෙයි. එහෙමයි. මා විසින් ඔහුට යමක් කියලා පුළුවන් නම් මුදවා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ආන්ගේ අනුකම්පාව උදෙසා විතරක් ඇසුරු කරන්න දීලා තියෙනවා. හැබැයි යම් කාරණාවක් ඔහුට කියලා දෙන්න යනවා නම් ඒ කාරණාව ඔහුට කියලා දීලා ඔහු ගාවින් අයින් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට විතරක් අවසර දෙනවා. එහෙමයි. ඒ කාරණේ ස්වාමීන් වහන්සේ ඇත්තටම බොහෝ දෙනෙක් අද දැනුවත් වෙන්නේ නැති. අපේ ස්වාමීන් වහන්සේ අපේ බුදු පියාණන් වහන්සේ බාලයන් ඇසුරු කරන්නට එපා කියලා අපි කියනවා. එහෙනම් බාලයන්ට පඬිත් ඇසුරක් ලැබෙන්නේ කවදාද කියන කාරණය කෙනෙක් හිතනකොට මං හිතන්නේ ඔය ඔබ වහන්සේගේ පහදා දීම ගලපා ගන්න පුළුවන් ඔතනට. බොහොම විදියට. හොඳයි ස්වාමීන් වහන්සේ. අපි සාකච්ඡා කරමින් හිටියේ මේ මෙලොවක් ඇත කියන කාරණය. එහෙනම් දෙවිවරු තමන්ගේ නිමිති පහළ වෙච්චාම සමහර කට්ටියට තේරෙන්නේ නැහැ සැප වැඩි හින්දා. එහෙමයි. ඒ නිසා චුත වෙලා නිරේටම යනවා. සමහර දෙවිවරු නිමිති පහළ වෙලා දවසක් දෙකක් යනකොට ඒගොල්ලෝ දැනගන්නවා. එහෙමයි. දැන් මට නිමිති පහළ වෙලා. ප්‍රඥාව ඇති වෙනවා එතකොට. ආන් ඒ වෙලාවට සඳහන් කරනවා විලාප කී අඬනවා කියලා. සමහර දෙවිවරු ඉන්නවා මහේශාක්‍ය වගේ දෙවිවරු නිමිති පහළ වෙනකොටම දැනගන්නවා. මං දැන් චුත වෙන්න ළඟයි කියලා. හැබැයි කිසිම දුකක් නැහැ. ඇයි දුකක් නැත්තේ? තමන් මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු බොහෝ පින්
තමන් දිවිය ලෝකෙට වෙලා භුක්ති විඳලා තියෙන බොහොම චුට්ටයි. එහෙමයි. තව ඒ පින් හුඟක් ඉතුරුයි. දෙව්ලොව ඉන්න කාලෙත් පින් කරගත්තා. හුඟක් අය හිතන්නේ දෙවියන්ට පින් කරන්න බෑ කියලා. හැබැයි ඒ කාරණාව අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. එහෙමයි ස්වාමීන් දෙවියන්ට කොච්චර පින් කරන්න පුළුවන්ද කියලා. එතකොට මේ දෙවිවරු තමන් දිව්‍ය ලෝකේ කරගත්ත පිනුත් බොහොමයි, මනුස්ස ලෝකෙන් කරගෙන මෙහාට අරගෙන ආපු කුසලුත් බොහොම ටිකයි වේදම් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ට කිසිම දුකක් නැහැ. මෙහෙන් චුත වෙච්ච ගමන් ගිහිල්ලා ඉපදෙන්නේ මීට වඩා ඉහළ දිව්‍ය තලයක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හින්දා සතුටින් ඉන්නවා. අර මගදී මතක් වෙච්ච අය අඬනවා. ආන්ගේ අඬනකොට තවත් නිමිති පහළ වෙලා නැති දෙවිවරු ඇවිල්ලා ඒගොල්ලෝ සනසනවා. පින්වත අඬන්න එපා. දුක් වෙන්න එපා. මෙහෙන් චුත වෙලා ගිහිල්ලා සුගතියකම උපදින්න. ඒ සුගතියේ ඉපදිලා එහි ලබන්න තියෙන හොඳම දේ ලබා ගන්න. එහෙමයි. ඒ කාරණාව මත හොඳට පිහිටන්න. පිහිටලා බොහෝ කුසල් කරගෙන ආයෙත් අපි ගාවටම එන්න කියලා සඳහන් කරනවා. එතකොට මේ පංචපුබ්බ නිමිති ත්‍රිපිටකයේ සඳහන් වෙන මේ කාරණාව ධර්ම කාරණාව නිසා එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ දේශනාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒ කාරණාව අපි දරනවා. ආන්ගේ දෙවියන්ට කියන සුගතියට ගිහිල්ලා ඉපදෙන්න කියලා. එහෙමයි. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට එක ප්‍රඥාවන්ත වික්ෂුන් වහන්සේ නමක් නැගිටලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවියන්ගේ සුගතිය මොකද්ද කියලා. සුගතියේ ඉන්නයිනේ. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දෙවියෝ සුගතියට යනවා කියලා එන්නේ මෙහාට. මනුස්ස ලෝකෙට. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මේ වෙලාවේ හිතෙන්න පුළුවන් තවදුරටත් මේ මනුෂ්‍ය ලෝකය දෙවියන් සඳහා සුගතියක්ද කියන කාරණය. ඒ කාරණය මත පිහිට අපි තවදුරටත් සාකච්ඡා කරමු. මෙලොවක් ඇත කියන කාරණය, පරලොවක් ඇත කියන කාරණය අපිට සාකච්ඡා කරන්නට තියෙනවා. ඕපපාතික උත්පත්තීන් ඇත කියන විශ්වාසය පිළිබඳව අපිට කතා කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ විඩාමෙන් අනතුරුව පූජ්‍ය කෝරළයාගම සරණතිස්ස අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මා ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපට සිරස FM පන්සිල් මළුවේදී මේ අනිකුත් දහම් කාරණා පැහැදිලි කර දෙන හැටියට දසවස්තුක සම්මාදිට්ඨියට අදාළ වන තුන් සිත පහදන පන්සිල් මළුව. අද සිරස FM පන්සිල් මළුවට අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කළා අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. අපි දැන් ස්වාමීන් වහන්සේගෙන් මේ කාරණයක් පැහැදිලි කර ගනිමු. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරමින් සිටියා විශේෂයෙන්ම මෙලොවක් ඇත කියන දහම් කාරණය දසවස්තුක සම්මාදිට්ඨියට අදාළව. අපිට ඒ සම්බන්ධව තවදුරටත් පැහැදිලි කරගන්නට කාරණා තිබෙනවා නේද ස්වාමීන් වහන්සේ? මේ කාරණාවත් එක්ක අපිට තව ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. අපි සිහිපත් කරමින් හිටියා මුලින් මේ දෙවියන්ට නිමිති 5ක් පහළ වෙනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි කතා කරුවේ 4යි. එහෙමයි. 5 වෙනි නිමිත්ත තමයි දෙවියන්ගේ ශරීරයෙන් හරි ලස්සන රශ්මියක් විහිදෙනවා. මේ චුත වෙන්න ලං වෙනකොට ඒ රැස් විහිදෙන එක නැතුව යනවා. එහෙමයි. එතකොට කාරණා 5 සම්පූර්ණයි. පංචපුබ්බ නිමිත්ත සූත්‍රයේ තියෙනවා කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. චුත වෙන්න පෙර ආතුව පහළ වෙන නිමිති 5. පංච පුබ්බ නිමිත්ත. නිමිති 5. මල් පර වෙනවා, ඇඳුම් කිලුටු වෙනවා, දාඩිය දානවා, රැස්මාලාව නැතුව යනවා, තමන්ගේ යහනේ ඇලෙන්නේ නැතුව යනවා. ඒක තමයි නිමිති 5. එහෙමයි. එතකොට අර දෙවියෝ වේදනාවෙන් විලාප කියමින් අඬනකොට චුත වීම සම්බන්ධව අර දෙවිවරු සඳහන් කළේ සුගතියට යන්න. එතකොට භික්ෂුන් වහන්සේ ඇහුවා ස්වාමීනි දෙවියන්ගේ සුගතිය මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දෙවිය සුගතියට යනවා කියලා එන්නේ මෙහාට. ඒ කියන්නේ මනුස්ස ලෝකෙට. එහෙනම් අත්‍යයන් ලෝකෝ. අපි සඳහන් කළා මේ ලෝකෙට වඩා හුඟක් දුර ඈත ලෝකවල ඉන්න අය එහෙන් චුත වෙලා මෙහි ඇවිල්ලා උපදිනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මෙලොවක් තියෙනවා. ආන්ගේ දෙවිවරු මෙහි ඉපදිලා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන සුගතියට. එහෙනම් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට හිතන්න බැරිද අපි මේ ඉන්නේ සුගතියක කියලා? එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ඒ වාගේ ලෝකවල ඉඳලා මෙහාට ආවා. හැබැයි දෙවියෝ කිව්වා එහෙ ගිහිල්ලා ලබන්න තියෙන හොඳම දේ ලබන්න කියලා. එහෙනම් මෙහි ඇවිල්ලා අපි ලබන්න තියෙන හොඳම දේ ලබන්න ඕනේ. මොකක්ද එතකොට හොඳම දේ කියන කාරණාව ඊළඟට අපිට ප්‍රශ්නයකට එනවා. ආන් ඒ නිසා සඳහන් කළා තථාගතප්ප වේදිත ධර්මයම ලබන්න කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ධර්මයේම ශ්‍රවණය කරන්න. වෙනත් ධර්මයකින් සසරින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ධර්මයේම හම්බුනොත් හොඳයි. වෙනත් ධර්මයක් හම්බුනොත් ඒත් අපි බලාපොරොත්තු වෙන විදිහට ආපහු දිහාටම යන්න වෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි ලංකාව අද හරි අවාසනාවන්ත තැනක තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට හිතුනේ මේ තවදුරටත් දෙවියන් සඳහා සුගතියක්ද මේක කියලා. මොකද අපි සමහරක් අවස්ථාවලදී දැනුවත් වෙලා තියෙන අපේ ස්වාමීන් වහන්සේ දෙවියන් මේ මනුෂ්‍ය ලෝකේ නැත් වෙනවා කියලා.
මිනිසුන්ගේ ක්‍රියාකාරකම් දුස්සීල භාවයන් වැඩි දියුණු වීම නිසා. ඉතින් එවන් පරිසරයක් තුල අපේ රට තවදුරටත් දෙවියන් සඳහා සුගතියක්ද කියන ගැටලුව තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. තාම අපේ රට මේ මනුස්ස ලෝකේ විශේෂයෙන් අපේ රට තාම සුගතියක්. ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව මේ ලෝකේ තියෙන විශේෂ රටක් ලංකාව කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලංකාවේ විශේෂත්වයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විශේෂත්වයන් හැබැයි ලංකාවේ ඉපදිච්ච අය දන්නේ හුඟක් අඩුවෙන්. ඒ හින්දා ඒගොල්ලන්ට වැටහෙන්නේ නැහැ අපි ඉපදිලා තියෙන්නේ කොච්චර වටිනා රටකද මේ වාගේ රටක ඉපදෙන්න පෙර කොච්චර පින් කරන්න ඇද්ද කියලා. එහෙමයි. හැබැයි ඒ නිසා ඒක වැටහුන්නේ නැති හින්දා මට හිතෙනවා මෙහි ඉන්න අය සිහිනමවනවා ඇමරිකාවේ ගිහිල්ලා පදිංචි වෙන්න. එංගලන්තේ, ජපානයේ, ඕස්ට්‍රේලියාවේ වාගේ රටවල ගිහිල්ලා පදිංචි වෙන්න සිහිනමවනවා. මීට වඩා හොඳයි කියලා හිතලා. හැබැයි මං හිතනවා ඒගොල්ලන්ට ප්‍රඥාව මදි. මේ රට තරම් හොඳ රටක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. අපි මේ දෙවියෝ චුත වෙලා එන හැටි සඳහන් කළානේ. දැන් දෙවියන්ට කීවා ගිහිල්ලා සුගතිය උපදින්න කියලා. එතනදී සුගතිය කියලා මනුෂ්‍ය ලෝකෙ හැටියට සඳහන් කිරීමක් කරනවා. විශේෂයෙන්ම මේ අපේ රට ගැනද ස්වාමීන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා. සුගතිය කියලා එතන කතා කරන්නේ මනුෂ්‍ය ලෝකය. එතකොට මේ ප්‍රඥාවන්ත දෙවිවරු බලනවා සුගතියට යනවා වුණාට කොහාටද යන්නේ කියලා. එහෙමයි. ඒ බලනකොට විශේෂයෙන් ඒ දෙවියෝ හොයලා බලනවා සම්මා දිට්ඨිය තියෙන රටක ගිහිල්ලා ඉපදෙන්න. නිර්මල පර්යාප්තිය දරන්න කීවනේ භාග්‍යතුන් වහන්සේගේම ධර්මයෙන් ලබන්න කීවේ. එහි ගිහිල්ලා ලබන්න තියෙන හොඳම දේ ලබන්න. එතකොට හොඳම දේ ලබන්න නම් හොඳම දේ තියෙන තැනක උපදින්න ඕනේනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඇමරිකාවේ ඉපදුනොත් බුද්ධ ආගම නැහැ. එංගලන්තේ ඉපදුනොත් බුද්ධ ආගම නැහැ. ජපානයේ ඉපදුනත් තියෙන්නේ මහායානේ. ඒ හින්දා එහෙනම් හොඳම දේ ලබන්න එන්න ඕනේ තැන කොතනද කියන කාරණාවත් තීරණය කරන්න ඕනේනේ. ඒ නිසා මේ දෙවියෝ තීරණය කරනවා යන්න ඕනේ කොහාටද කියලා. ඒ අය විශේෂයෙන් මේ වාගේ රටවල් වල ඇවිල්ලා ඉපදිනවා විශේෂයෙන් ප්‍රඥාවන්ත අය. බුරුමිය වගේ රටවලුත් ඒ අතරින් විශේෂයි නේද ස්වාමීන් වහන්සේ? බොහොම විශේෂයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඊටාම නිර්මලව පවතිනවා. හැබැයි අපේ රටට වඩා බෞද්ධ ආభాෂයේ 100%ක්ම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කාරණාව විශේෂයි ඒ වාගේ රටවල් වල. දැන් රුවන්වැලි මහා සෑය පිහිටා තිබීම විශ්වයේ තිබෙනා වූ සුවිශේෂීම ස්ථානයක් බවට පත්වීම සඳහා අපේ රට සුදුසුකම් ලබනවා අපේ ස්වාමීන් වහන්සේ. නමුත් අපේ මිනිසුන් තුල තිබෙනා වූ අවබෝධය අපි සල්ලි වියදම් කරගෙන ඉන්දියාව බුරුමිය බලන්න යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල යන්නට කිසිවෙක් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඊටමත් සුළු පිරිසක් පමණයි ස්වාමීන් වහන්සේ එහෙම උනන්දු වෙන්නේ. දැන් බුරුමිය වගේ රටවල් වල ජනතාව එහෙම හරි ශ්‍රද්ධා සම්පන්නයි බුදු පියාණන් වහන්සේ පිළිබඳව. බොහොම ශ්‍රද්ධා සම්පන්න පිරිසක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මුළු ජීවිතේම ආගම කියලා කිව්වොත් වැරදි නෑ. ඒ ආගමට පුදුමාකාර ලැබියාවක්. ඒත් එක්ක ඇති වුණ පුදුම ශික්ෂණයක්. එහෙමයි. ධර්මදේශනාවක් අහන්න ගියත් ඊටාම නිර්මල ධර්මයේ ත්‍රිපිටකයට අනුවමයි ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ. හැබැයි මේ දේශනාවක් පැය 4-5ක් දීර්ඝ දේශනාවක්. ඒ අය පුදුම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව අහන්නේ. මේ මිනිස්සු ගාව තියෙන පුදුමාකාර සංවරකමක්. කලිසමක් ඇඳලා ඉන්නවා දකින්නේ 100ට එකක් නැත්තම් දෙකක්. එහෙමයි. පිරිමියයි හැමෝම අඳින්නේ සරන්. කාන්තාව හැමෝම අඳින්නේ අද්දිග හැට්ටෙකුයි චීත්තෙකුයි. ඉස්කෝලේ ළමයි අඳින්නෙත් සරමකුයි ෂර්ට් එකකුයි. ගැහණු ළමයි අඳින්නෙත් රෙද්දකුයි හැට්ටෙකුයි. ඉස්කෝලේ යන අය. රස්සාවට යන්නෙත් එහෙමයි. පාසල් ගුරුවරයාත් එහෙමයි. වැඩක් කරන පෙදරේරුවෙක් වාගේ සමහරලාට නාට්‍යාම් කෙනෙක් වාගේ කෙනෙක් එයාගේ පහසුවට කලිසමක් වාගේ එකක් ඇඳලා ඉන්නවා දකින්න ඇරෙන්න දකින්නෙම නැති තරම්. එහෙමයි. හොරකම කියන එක මේ මිනිසුන්ගේ ජීවිතේ දන්නෙම නැහැ කියලා හිතෙනවා. එහෙමයි. මොකද අපේ සමහරලාට මුදල් පසුම්බියක් කලිසම් සාක්කුවේවත් තියාගන්න අද තියෙන්නේ සැක සහිත බව. එහෙමයි. පස්සේ කියනවා නම් ඒක වෙනම අරගන්න සිද්ධ වෙනවා. මට පහුගිය දවසක සඳහන් කළා මේ කොළඹ ප්‍රදේශයේම පොළට ගිහිල්ලා රුපියල් 5000 කොලේ අතින් බිම වැටිලා අනිත් පැත්ත කරකිලා බලනකොට රුපියල් 5000 නැහැ කියලා. ඒ කියන්නේ වැටෙන මොහොත වෙනකම් බලාගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි බුරුමේ අය තමන්ගේ මුදල් පසුම්බිය හංගවා ගන්න සරම ඇඳලා යන්තම් පිටිපස්සෙන් ඉනේ ගහ ගන්නවා. අය කිසි කෙනෙක් ඒක ගන්නෙ නැහැ. වැටුනොත් අරගෙන ඇවිල්ලා දෙනවා. මට මතකයි අපිටත් අවස්ථාවක් ලැබුණ කල්යාණ මිත්‍රයෙක් නිසා බුරුමේ චාරිකාවක් වඩින්න. ඒ අවස්ථාවේ එක නවාතැන්පොලක නතර වෙලා ඉඳලා උදේ පිටත් වෙනකොට එහෙමයි. ඒ නවාතැන්පොලේ සේවකයෝ අපි එක් කරගෙන ගියපු මේ මහත්මයාට ගෙනත් දීලා තිබුණ ඇඳුම් වගේකුයි මේ දුරකථනයක චාර්ජරයකුයි. එහෙමයි. ඒ කාරණාව එතුමට මතකත් නැහැ. අහපුවාම අරගොල්ලෝ කියනවා ගිය අවුරුද්දේ. මට මතක හිටියේ ගිය අවුරුද්දේ ඔබතුමාගේ කණ්ඩායමත් එක්ක ඇවිල්ලා මෙහෙ නතර වුණා. එහෙමයි. ඔබතුමාලා පිටත් වුණාට පස්සේ කාමරාස් කරනකොට මේ ඇඳුම් ටිකයි මේ චාර්ජරේ බැරි වෙලා තිබුණා. ආයෙ දවසක ඔබතුමා මෙහෙ එයි කියලා හිතලා අපි මේවා එතකන් තියාගෙන හිටියා කියලා.
අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වදන තුල අපි ශක්තිමත් වෙනවා කියන්නේ මං හිතන්නේ ඔය කාරණේම තමයි. ඇත්තටම හදවතට ලොකු සතුටක් දැනෙච්ච කාරණයක් මේ අවස්ථාවේදී. ඒ කියන්නේ Tamanගේ ජීවිත පරිත්‍යාගයෙන් පංචශීලයේ සුරකින්නට තරම් මිනිසුන් පෙළඹිලා සිටිනවා කියන කාරණය මේ ලෝකයේ ඇතුලේ. අපේ ස්වාමීන් වහන්සේට මම ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. එවැනි ඊටමත් වටිනා අත්දැකීම් මත පිහිටා අපිට මේ දහම් කාරණා පැහැදිලි කර දෙන හැටියට. තුන් සිත පහදන පන්සිල් මළුව. තෙරුවන් සරණයි සුබෝදෑසනක් මේ සිරස FM පන්සිල් මළුව අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයාණන් වහන්සේයි සිරස FM පන්සිල් මළුවට අද වැඩම කළේ. උන්වහන්සේ මේ දහම් කරුණු පහදා දෙන්නේ අද ඉරිදා දවසේ තව කෙනෙකුටත් කියන්න සිරස FM පන්සිල් මළුව අහන්නටය කියන කාරණය. අපේ ස්වාමීන් වහන්සේ දැන් පන්සිල් කොයිතරම් විශ්වාසයෙන් යුතුව ජීවිතය තුල තදබල විශ්වාසයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඊටමත් ශ්‍රද්ධා සම්පන්නව පන්සිල් සුරකින ආකාරය ඔබ වහන්සේ මේ අපිට පැහැදිලි කරේ. අපේ ස්වාමීන් වහන්සේ එතනදී අය පිළිබඳව ඇත්තටම අවබෝධයක් ඇතුවද මේ කාරණේ කරන්නේ කියන දේ අපිට මේ අවස්ථාවේ පැහැදිලි කරන්න පුළුවන් ඔබ වහන්සේට. අවබෝධයක් ඇතුවද කියන කාරණාවෙන් අදහස් කරපු කාරණාව. අපේ ස්වාමීන් වහන්සේ දැන් මෙලොවක් ඇත කියන කාරණේ අපි මේ සාකච්ඡා කරන්නේ. අපි මේ මෙලොව තුල උත්පත්තිය ලැබලා අපි කරන කියන දේ තුලින් පව් හෝ පින් ජනිත වෙනවා. එය කර්මයාකාරයට අපිට නැවතත් භවය සකස් කරනවා කියන අවබෝධය. මම දන්න විදිහට බුරුමේ බොහෝ සෙයින් දුප්පත් ජනතාව ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේ. එතන තව ගැටලුවක් එනවා අපේ බුදු පියාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා සම්පන්න මේ පිරිස් ආර්ථික වශයෙන් ඇයි දුර්වල මට්ටමක ඉන්නේ කියන කාරණයක් කෙනෙක්ට අහන්නට සිතේවි මේ අවස්ථාවේ. අපේ ස්වාමීන් වහන්සේ ඒ කාරණේයි මා ඔබ වහන්සේගෙන් මතු කළේ. භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් යම් කෙනෙක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ අය ආර්ථික මට්ටමින් දුර්වල වෙනවා කියලා කොතනවත් සඳහන් කරලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කාරණාව හොඳට පැහැදිලි කරන දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ. හොඳයි. පුණ්‍යාභිසන්ද සූත්‍රය කියලා. එතන සයි සූත්‍රයේ සඳහන් කරනවා යමෙක් බුදුන් සරණ ගියා නම් ඒ පුජ්‍යලයා හැම වෙලාවෙම ධනවත් වෙනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආර්ථිකයෙන් ශක්තිමත් වෙනවා. හැබැයි මේ ශක්තිමත් වීම මේ කෝටි ගණන් මුදල් හම්බ කිරීමක් නෙමෙයි. තමන්ගේ එදිනෙදා තමන්ගේ ජීවිතේ පවත්වගෙන කාටවත් අතපාන්නේ නැතුව නෑ බෑ කියන දුකක් දැනෙන්නේ නැතුව දම්පින්කම් කරගෙන තමන්ගේ කටයුතු කරන්න පුළුවන් ශක්තියක් එයාට ලැබෙනවා. හොඳයි. ඊළඟට මේ ශක්තිය වර්ධනය වෙන හැටිත් සඳහන් කරනවා. හරියටම සරණ ගියපු කෙනෙක් දවසින් දවස මාසෙන් මාසේ අවුරුද්දෙන් අවුරුද්ද තමන්ගේ ආර්ථික සම්පාදනයේ දියුණුවක්මයි දකින්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ කාරණාව සඳහන් කරනවා සුකස්සාහාරා සෝ අග්ගිකා සුඛ විපාකා ආදි වශයෙන් ඒ කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ සරණ ගියපු අය දුප්පත් වෙනවා කියලා කාරණාවක් නැහැ. හැබැයි විශේෂයෙන් මේ කාරණාව සිහිපත් කරන්න ඕනේ. සරණ නොගිය අය ඒ අයට වඩා බොහොම වේගෙන් ධනවත් වෙනවා. එහෙමයි. වේගෙන් ධනවත් වෙනවා. ඒ නිසා තමයි මිනිස්සු බලන්නේ මේ තරම් ධාර්මිකව ජීවත් වෙන අයට මේ විදිහට කරදර වෙනකොට කිසිම ගුණයක් ධර්මයක් ආරක්ෂා කරන්නේ නැති අහවල් අය ඉහෙන් බහින රෝගයක්වත් නැතුව ජීවත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දවසින් දවස මල් පිපෙනවා වගේ ආර්ථිකයෙන් පෝෂත් වෙනවා. එහෙම කියලා සමහරලාට මිනිස්සු කතා කරන අවස්ථා අපිට අහන්න ලැබෙනවා. එහෙමයි. හැබැයි ඒක මේ ස්වභාව ධර්මයාගේ හැටි. ඒක මෙහෙම සඳහන් කළොත් ඒක ස්වභාව ධර්මයාගේ ඇමක්. ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඒක මායාද ස්වාමීන් වහන්සේ. මායාගේ. පව් කරන කෙනාට පව් කරන්න උදව් කරනවා. ඒ පව් කරන කෙනාට පව් කිරීම සඳහා අවශ්‍ය ධන සම්පත්ද ඔහුට ලැබෙනවා. එහෙමයි. අවශ්‍ය වටපිටාවක් ලැබෙනවා. මොකද එයා මායාගේ ලෝකෙ ඉක්මවන්නේ නැති කෙනෙක්. හැමදාම මායාගේ ලෝකෙම ගැලෙන කෙනෙක්. කුසල් වඩන්න සිල් රකින්න කෙනෙක් යොමු වෙනවා කියලා කියන්නේ මායාගේ විශේෂපතේ ඉක්මවා යන්න හදන කෙනෙක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආන්ගේ විශේෂපතේ ඉක්මවන්න ලෑස්ති වෙන කෙනාට මායාව හරියට කරදර කරනවා. එහෙම කරදර කරමින් අරායගේ ජීවිත නගා හිටවනකොට ඒ අය කල්පනා කරනවා මේ අහවල්ලු පින් කරනවා සිල් රකින්නවා කියලා කරනවා. නමුත් තව බැරි වුණා අපි වාගේ ජීවත් වෙන්න, අපි වාගේ පෝසත් වෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේගොල්ලොත් සමහර වෙලාවට හිටි ගමන් කල්පනා කරන්න පුළුවන් මේ කොව්ව කෙරුවත් කොයි එහෙනම් අපිට පිහිටක්. අරගොල්ලෝ හොඳට ජීවත් වෙන්නේ. එහෙනම් අපිත් එහෙම වෙන එකයි වටින්නේ කියලා කෙනෙක් මේ පැත්ත ගුණධර්ම අතහැරලා අර පැත්තට යොමු වෙන්න පුළුවන්. එහෙමයි. මං හිතනවා අපිට නොහැුණාට ලෝකෙට මැහෙන්න මාරයා hina වෙනවා කියලා. එයාගේ උපාය, එයාගේ අරමුණ මොහුගේ මුදුන්පත් කරගන්න. එහෙමයි. මේ පැත්තෙන් කඩලා ඔහු ආයේ සංසාරෙටම ඇදලා දැම්මා. ආන් ඒකට මාරයා පව් කරන අයට හරියට උදව් කරනවා.
හැබැයි Tamanට මොන කරදර ආවත් මම භාග්‍යතුන් වහන්සේගේ පාරෙන් එළියට යන්නේ නැහැ කියන දැඩි ඍජු අදිෂ්ඨානය යමෙකුට එනවනම් ඒ පුජ්‍යලයා අර කරදර ඔක්කොම බිඳගෙන ඉස්සරහට යනකොට ආයෙ යාට බාධා කරන්න කෙනෙක් එන්නේ නැහැ එහෙම. එහෙමයි. හැබැයි ඍජු අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මොන කරදරාවත් ජීවිත මොන කරදරාවත් සමාදන් වෙච්ච සීලය කඩන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට භාග්‍යතුන් වහන්සේ හැර වෙන මේ ලෝකේ සරණකුත් නැහැ කියන කාරණාවේ ඍජුවම පිහිටන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් ඒ අදිෂ්ඨානයේ ඍජුව පිහිටද්දී මගේ මේ පෞද්ගලික අත්දැකීමක් මම මේ ඔබ වහන්සේගෙන් අහන්නේ තව කෙනෙකුටත් මෙවැනි අත්දැකීම් තියෙන්නට පුළුවන්. හැමදාමත් අපි මේ විදිහට අදිෂ්ඨාන කරනවා මා ජීවිතේ පුදා හෝ මම පන්සිල් තුල සුරක්ෂා වෙනවා. මගේ අතීත කුසල ශක්තියින් මට ඉදිරිපත් වෙලා ඒ තුල සුරක්ෂා වීමට මට බාහිර බලපෑම් කරන්නට මගේ පංචශීලයන් ඛණ්ඩනය කරන්නට යම් අවස්ථාවක් එළඹේද එය මැඩපවත්වීමට ඒ අතීත කුසල් ශක්තියින් ඉස්මතු වේවා කියන ප්‍රාර්ථනාවත් ස්වාමීන් වහන්සේ ඉතාමත් වැදගත් නේද? ඒ ප්‍රාර්ථනාව බොහොම වටිනවා. එහෙමයි. මොකද මේ සසරින් මිදීමේ ගමන හොයාගෙන යන කෙනෙකුට ප්‍රාර්ථනාවක් අත්‍යවශ්‍යයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රාර්ථනාවෙන් තොරව අපිට සුගතිය හොයාගෙන යන්න පහසු නැතුව යනවා. එහෙමයි. ආන් එහෙනම් හැම වෙලාවෙම හොඳ ප්‍රාර්ථනාවක් වටිනවා පින්කමක් කරලා හොඳ ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් මගේ අර ප්‍රාර්ථනාව කිරීම තුළ මට මගේ පන්සිල් ඛණ්ඩනය වන්නට එළඹෙන අවස්ථාවන් එකක්වත් එළඹෙන්නේ නැහැ මගේ දවස පුරාවට. මම ඒක හොඳින් අත්දැකපු දෙයක්. මොනියම් හෝ අවස්ථාවක් එළඹෙනවා නම් එය මට මොනියම් හෝ ආකාරයෙන් නැති වෙලා යනවා. මම ඒ හින්දා ස්වාමීන් වහන්සේ ගැන හොඳ අවබෝධයක් ඇතුව ඉන්නේ. ඒක මම හිතන්නේ විශේෂ අවස්ථාවක්. මොකද සංසාරේ බොහෝ දෙනාගේ සිල් කැඩෙන්න අපි නිසා හේතුවක් වෙලා නැති නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනුන්ගේ සිල් කඩා ගන්න අපි උදව් කරලා නැහැ. ආන් ඒ හින්දා අපේ සිල් බිඳෙන්න කිසිසේත් මගක් හැදෙන්නේ නැහැ. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. ආන් ඒ කාරණාවට හරි වටිනවා. මේ අපි එදිනෙදා කටයුතු කරනකොට අපේ කටයුතු කිරීම නිසා අනුන්ගේ සිල් කැඩෙනවා නම් එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිටත් සංසාරයක බලපාන්නේ සීලයක් රකින්න ගියපු දවසක. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ ඇඳුමෙන් මගේ කතා විලාශයෙන් මම කරන කියන දේවල් වලින් කෙනෙක්ගේ සීලයක් කැඩෙනවා නම් අන්න ඒ කාරණේද ඔබ වහන්සේ මේ මතු කරන්නේ. ඒ කාරණාවත් ඒකට පැත්තකින් සම්බන්ධ කරන්න පුළුවන්. හොඳයි. අපි සඳහන් කරමු අපි දානයක් දෙනවා. හොඳයි. හවස ගිලම්පසක් දෙනවා. මේ කාරණාවත් සමහර කෙනෙකුට ආందోලනාත්මක වෙන්න පුළුවන්. නමුත් ධර්ම රත්නයේනේ කාගේ සරණ නැතත් භාග්‍යතුන් වහන්සේගේ පිහිට අපිට තියෙනවා. මේ හවස පූජාවක් කරනකොට සංඝයාට ආන් ඒ පූජාවේදී සංඝයාට කැප දෙයක් පූජා කරන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර අය චතුමදුර පූජා කරනවා. රස වැඩි වෙන්න ඕන නිසා සමහරට දෙන්න ශ්‍රද්ධාවත් ඇවිල්ලා ඇති හැබැයි එතන ප්‍රඥාව නැහැ. එහෙමයි. සමහර අය චතුමදුර වලට විලඳ එකතු කරනවා. සමහර අය චතුමදුර වලට මුද්‍රප්පලං වාගේ දේවල් එකතු කරනවා. එහෙම වුණාම මේක කැප දෙයක් වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට විශේෂයෙන් චතුමදුර පංචමදුර වලට එකතු කරන්න තියෙන්නේ උක්කකුරු උක්පැණි. එහෙමයි තමයි යොදන්න තියෙන්නේ. එහෙමයි. උක්කකුරු හෝ උක්පැණි යොදන්න. නමුත් අපේ රටේ උක්කර්මාන්තයේ ආධාරي දුර්වල මට්ටමක තියෙන්නේ. ඒ නිසා උක්කකුරු උක්පැණි හොයාගන්න නැහැ. ඒ නිසා අපි යොදන්නේ කිතුල් හකුරු කිතුල් පැණි වගේ දේවල්. හකුරු වෙනුවට යොදන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි එහෙම වෙච්ච ගමන් ඒ ආහාරය නැත්තම් ඒ චතුමදුර හවසට කැප නැතුව යනවා. මොකද වාග්යතුන් වහන්සේ දේශනා කරනවා තාල වර්ගයේ ගස්. ඒවට කියන්නේ මහපල කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පොල්, තල්, කිතුල් ඒ වගේ දේවල් මහපල ගණයට අයිති වෙන්නේ. එහෙමයි. එතකොට අපේ මිනිස්සු හැන්දෑවට ස්වාමීන් වහන්සේ නමකට තැඹිලි වතුර ටිකක්වත් දෙන්නේ නැහැ. එයි පොල් ගණයටනේ අයිති වෙන්නේ. එහෙමයි. ඒ වුණාට චතුමදුර වලට කිතුල් හකුරු එකතු කරනවා. ඒතර හිතුවේ නෑ කිතුලුත් මේ ගණේමයි කියලා. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරන හැම කාරණයක් තුළින්ම අපි මොහොතක් පාසා දැනුවත් වෙනවා. ඉතින් මේ දැනුවත් භාවයම තමයි අපි නිවැරදි වන්නට අවශ්‍ය වන්නේ. අහගෙන ඉන්න ඔබටත් එය අවබෝධ වෙනවා ඇති. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරමු. මේ අවස්ථාවෙන් අනතුරුව මේ විරාමෙන් අනතුරුව එළඹෙන අවස්ථාවේදීත් අපිට තවදුරටත් පැහැදිලි කර දෙන්නටය කියලා විශේෂයෙන්ම අද අපි සාකච්ඡා කරන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව. තුන් සිත පහදන පන්සිල් මළුව. සුබෝදෑසනක්. අද සිරස FM පන්සිල් මළුවේ වැඩ සිටින්නේ අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ උදාහරණයක් ඇසුරෙන් අපිට පහදා දෙමින් සිටියේ අපි අනවබෝධය නිසා අකුසල් රැස් කරගන්නට පෙළඹෙන ආකාරය. අපි සවස් කාලයේ මහා සංඝරත්නය උදෙසා සකස් කරන
මේ අෂ්ටපාන පූජාවන් නැත්නම් ගිලන්පස පිළිබඳව චතුමදුර සාධන ආකාරය නැත්නම් ඊට සම්බන්ධ කරගන්න දේවල් නිසා අපි සමහරක් වෙලාවට අකුසල් සිද්ධ කරගන්නවා මේ අනවබෝධය නිසා. තවත් එවැනි කාරණා තිබේද ස්වාමීන් වහන්සේ මෙතනදීම අපිට මතක් කර දෙන්නට පුළුවන් කාරණා? ඔව් දැන් ඒ වගේ දේවල් පූජා කරාම සිල් කැඩෙන්න තමයි උදව් කරලා තියෙන්නේ. එහෙමයි. සමහර තැන් වලට ගියාම සමහර අය අහනවා ගිලන්පස වළඳන්න. විශේෂයෙන් ධර්මදේශනා වලට වැඩියහම එහෙමයි. ගිලන්පස වළඳන්න අහපුවාම සමහරට ප්‍රතික්ෂේප කරුවොත් ස්වාමීන් වහන්සේ සුප් ටිකක් වළඳමු කියලා කියනවා. එහෙමයි. එහෙම නැත්නම් සව් ටිකක් හදලා තියෙනවා වළඳමු කියලා කියනවා. එතකොට සුප් හදලා සංඝයාට පූජා කරන එක හවසට අකැප පානයක්. මොකද සුප් වල තියෙන එළවලු කොළ. එහෙමයි. එළවලු කොළ පානයක් හවසට තහනම්. එතකොට ඒකට ධාන්‍යත් එකතු කරලා තියෙන්නේ. එතකොට සව් කියලා කියන්නේ බර ආහාරයක්. එතකොට ඒ අය නිතරම එහෙම හදලා සංඝයාට පූජා කරනවා නම් ඒ අය සංඝයාගේ සිල් බිඳින්නයි උදව් කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කැඳ වාගේ දේවල් වෙන ලුණු කැඳ වේවා වෙන මොනවා හරි කැඳ වාගේ දේවල් හදලා පූජා කරනවා නම් සංඝයාගේ සිල් බිඳින්න උදව් කරලා තියෙන්නේ. එහෙමයි. එහෙම කරාම සංසාරේ අපිත් සිල් රකින්න ගියහම අපිටත් සිල් රකින්න බාධා එනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් අසනීප තත්ත්වයෙන් පසුවනවා නම් ඒ විශේෂ අවස්ථාවන් වලදී වෛද්‍ය නිර්දේශය මත යම් යම් දේවල් නියම කළොත් ඒ පූජා කළත් ස්වාමීන් වහන්සේ අකුසල රැස් වෙනවද? බුදුරජාණන් වහන්සේ නම් අවසර දෙන්නේ නැහැ. එහෙමයි. වෛද්‍ය නිර්දේශය මත හෝ බෙහෙත් වැළඳීම මත හෝ ආහාරයක් අනුභව කළාට කමක් නැහැ කියලා ත්‍රිපිටකයේ කොහෙවත් අවසරයක් දීලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් සමාජයේ එහෙම කතාවක් තියෙනවා. ලෙඩක් තියෙනවා නම් බෙහෙත් පාවිච්චි කරන්න ඕන නම් ඒකට ගැළපෙන ආහාරයක් ගත්තට වරදක් නැහැ කියලා. එහෙමයි. හැබැයි ඒක ඉතින් අපි හදාපු දෙයක් මිසක් බුදුරජාණන් වහන්සේ අවසර දීලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන අෂ්ටපාන වර්ග. පාන වර්ග 8ක්. ඒ පාන වර්ග 8 භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සර්වඥතා ඥාණයෙන් දැකලා. ඒක දියරයක්. ඒ පාන වැළඳුවා කියලා කවදාවත් බඩ පිරෙන්නේ බඩගින්න නැතුව යන්නේ නැහැ. බඩ පිරුණට බඩගින්න නැතුව යන්නේ. හැබැයි සර්වඥතා ඥාණයෙන්ම මේ දේවල් දේශනා කරලා තියෙන්නේ බඩගින්න නැතුව නොගියට ඒ ආහාර වේලෙන් කයට අවශ්‍ය සියලුම පෝෂණීය ශක්තිය ලබන්න පුළුවන් පළතුරු වර්ග 8ක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එය ප්‍රමාණවත් ඔය කියන ඕනම දෙයකට. ඉතින් හරියටම භාග්‍යතුන් වහන්සේගේ වචනය තුල ශ්‍රද්ධාව පිහිටලා හිටියානම් අපිට එයින් එහාට යන්න බැරුව යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම අහලා තියෙනවා අපේ රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමම දේශනාවක් කරලා තිබුණ කියලා. මම අසනීප වෙලා මගේ සිහි කල්පනාව චුට්ටක් එහෙ මෙහෙ වෙච්ච වෙලාවක් උනා හරි මං ආහාර ටිකක් විකාලේ ඉල්ලුවොත් ඒක මට දෙන්න එපා කියලා උන්වහන්සේ සිහියෙන් ඉන්න වෙලාවේ දේශනා කරලා තිබුණා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඒ කිසිම හේතුවක් නිසා විකාලේට ආහාර භාග්‍යතුන් වහන්සේ අනුමත කරලා නැහැ. එහෙමයි ස්වාමීන් ඒ නිසා මේ දේවල් වලින් අපිට සිල් රකින්න යනකොට බාධා. තව එක කාරණාවක් ඒකට සිහිපත් කරුවොත් මේ දම්පැන් වාගේ දේවල් පූජා කරන කැප වේලාවකම පූජා කරන්න ඕනේ. මධ්‍යාහනයේ පහුවෙලත් ආහාර පූජා කරනවා නම් ආහාර බෙදනවා නම් එතන ඉඳලා බෙදන බත් හැන්දක් හැන්තක් ගානේ දායකයට පව් සිද්ධ වෙනවා. මධ්‍යාහනයේ පහුවෙලා නම් දම් බෙදන්නේ බෙදන දානේ හැන්දක් ගානේ දායකයට පව් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දහවල් 12න් පස්සේ. 12න් පස්සේ. එහෙමයි. මධ්‍යාහනයේ කියහම සමහර කාලවල 12යි කාල විතර වෙනවා මධ්‍යාහනයේ වෙනකොට. අපේ ස්වාමීන් වහන්සේ දැන් සමහරක් ස්වාමින්ද්‍රයන්න් වහන්සේලා අපි විශේෂයෙන් දැකලා තියෙන කාර්ය බහුල ස්වාමීන් වහන්සේලා දහවල් 12න් පස්සේ හෝ අපි හිතමු විදේශ සංචාරයකට සහභාගී වෙච්ච අවස්ථාවක හෝ සිටිච්ච වෙලාවක ලැබුණු වෙලාවක ආහාර වළඳන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට අධිකතර කුසගින්නේ ඉඳලා ආහාරය ලැබෙන්නේ හවස 2-3 විතර කියමු වෙනත් විශේෂ වැඩ කටයුත්තක නිරත වෙලා සිටින නිසා ඒ අවස්ථාවට ආහාර වළඳන වෙලාවල් තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී අපි ශ්‍රාවක පිරිස හැටියට නැත්තම් උන්වහන්සේලාගේ අනුගාමිකයෝ හැටියට අපි දානය පිරිනමනවා. එතකොට එතනදීත් අපිට අකුසල්ද ස්වාමීන් වහන්සේ රැස් වෙන්නේ? පැහැදිලිවම අකුසල්. එහෙමයි. මම ඉල්ලීමක් කරනවා මේ කාරණාව එහෙම විස්තර කිරීම පිළිබඳව උන්වහන්සේලා හෝ නැත්නම් ඒ සඳහා කැපවෙච්ච දායක පාර්ශවයේ හෝ මා කෙරෙහි උදහස් නොවේවා. සියලු දෙනාටම සත්පුරුෂ වීම සඳහා භාග්‍යතුන් වහන්සේගේ වචනය පැහැදිලි කරන්නයි නිර්භයව ඒ කාරණාව සිහිපත් කළේ. තව කෙනෙකුට යහපතක් උදා කර ගැනීම සඳහා. හොඳයි. මොකද ඒක දායක පාර්ශවයටත් යහපතක් ප්‍රතිග්‍රාහකයන් වහන්සේටත් යහපතක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට අපි මේ සඳහන් කරමින් හිටියේ අපි අවබෝධයෙන් කරන්නා වූ පූජාවල්. එහෙමයි. මේ පූජාවල් අවබෝධයෙන් කරන්ඩ අපි මේ සඳහන් කළා අපිට ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ සංසාරේ ප්‍රාර්ථනා කරන්න ඕනේ නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා. නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේම ධර්මය අහන්න ලැබේවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම දරන්න ලැබේවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ ඇහුවොත් තමයි
හරි වැරදි මොනවද කියලා අහගන්න වෙන්නේ. එහෙමයි. මොකද අද සමහර වෙලාවට අපේ රටේ මේ විකාල භෝජනා කියන ශික්ෂාපදේ වෙනස් කරලා තියෙනවා. එහෙමයි. මං අහලා තියෙනවා සමහර බොහොම උසස් සිල් ආරක්ෂා කරනවා කියන ඇතැම් දස සිල් උපාසිකාවෝ වගේ අය. මේ සිල්පදයට කිසි ගරු කිරීමක් කරන්නේ නැහැ කියලා. හැමෝම නෙමෙයි මම මේ සඳහන් කරන්නේ. ඇතැම් අය සමහරලාට ප්‍රසිද්ධයි කියන ඇතැම් අය මේ උපාසිකාවෝ මට්ටමේ ඉන්න අය හැබැයි ඒගොල්ලෝ භික්ෂුණී කියන මට්ටමින් ඉන්නේ. එහෙමයි. නමුත් බුද්ධ ශාසනයක භාග්‍යතුන් වහන්සේට හැර වෙන කාටවත් භික්ෂුණී ශාසනයක් පිළිහිටවන්න බෑ මුලා වෙච්ච පිරිසක් ඉන්නේ. නමුත් ඒ අය කියනවා අපි කොහොමද මේ උදේ 6ට 7ට දානේ වළඳලා ආපහු 11:00ට කොහොමද දානේ ගන්නෙ? බඩගිනියෙන්නේ නැහැ. එහෙනම් එහෙම ශික්ෂාපදයක් බුදුරජාණන් වහන්සේ පනවලා නැහැ. යම් කෙනෙකුට බඩගිනි ආවද ඒකයි වෙලාව. වෙලාවට ආහාර ගන්නවා කියන්නේ ඒක. තවත් කෙනෙක් පැහැදිලි කරලා තිබුණා මේක මේ විකාල භෝජනා නෙවෙයි මේ හදාගෙන තියෙන මේක මෙව්වට කියන්නේ විකාර භෝජනා කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම රත්නයට පහර දීලා තියෙන්නේ. එහෙමයි සාරා. සරණ එතනම ඉවරයි. දන්නේ මට භාග්‍යතුන් වහන්සේගේ සරණක් නැතුව ගිහිල්ලා තියෙන්නේ කියලා. තිසරණේම සරණ බින්දෙනවා. එතකොට ධර්ම රත්නේ සරණ බින්දුනා කියලා කියන එක සරණක්වත් රැඳෙන්නේ. එහෙමයි. රැඳෙන්නේ නැතුව යනවා. හැබැයි එහෙම කතා කරන අය, එහෙම අය, එහෙම නීති රීති, එහෙම Tamanට ඕන හැටියට ශික්ෂාපද අයින් කරගන්න කටයුතු කරන අය අපේ රටේ අද අඩු නැහැ. ඒ නිසා මේ සත්පුරුෂයන් හොයාගන්න එක, සත්පුරුෂ ආශ්‍රය ප්‍රාර්ථනා කරන එක හරි වටිනවා. නිර්මල පර්යාප්තියම දකින්න ප්‍රාර්ථනා කරන එක හරි වටිනවා. එහෙමයි සාරා. එහෙම නැත්නම් නිර්මලයි කියලා හිතලා වරදිනවා. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි කෙටි විරාමයකට ගිහිල්ලා අපේ ස්වාමීන් වහන්සේට එහොම්කන් දෙමු. විශේෂයෙන්ම අපේ ගෞරවනීය මහා සංඝරත්නය මේ උතුම් වස් කාලයේදී එක දන් වේලක් පමණක් වළඳලා Tamanගේ ඒ සිහිය වැඩිම කියන කාරණය සිද්ධ කරන්නේ. Tamanගේ ධර්ම මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් මේ කාරණයක් හොඳින් මතක තියාගන්න. අපට බොහෝ කුසල් රැස් කරගත හැකි මේ වස් කාලයේ තමයි අපේ ස්වාමීන් වහන්සේත් මේ ආකාරයට සිරස FM පන්සිල් මළුවට වැඩම කොට සිටින්නේ. ඊටම ශ්‍රද්ධාවෙන් විශේෂයෙන්ම සංඝරත්නය පිළිබඳව මනා ගෞරවයෙන් යුතුව ධර්මයේ ශ්‍රවණය කරන්න. එහි කුසල් ඔබට අත්වේවි. අපි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට ගිහිල්ලා නැවතත් මුණ ගැහෙනවා. ඉන් අනතුරුවත් ඔබ අපත් සමග රැඳී සිටින්න. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට යොමු කළ යුතු ප්‍රශ්න මේ ප්‍රවෘත්ති ප්‍රකාශය සිද්ධ වන කාලය අතරතුරේදීත් ඔබට සිද්ධ කළ හැකි 0112 84 88 88 කියන දුරකථන අංකයෙන් අපට කතා කරන්න. තුන් සිත පහදන පන්සිල් මළුව. තෙරුවන් සරණයි. සෑම මොහොතකම ඔබේ සිත තුළ නිවැරදිම අදහස් ඇති වේවා, නිවැරදි අවබෝධය ඇති වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා උදා වුණු මේ අලුත් පැයේදී සිරස FM පන්සිල් මළුවේදී. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේයි අද සිරස FM පන්සිල් මළුවට වැඩම කොට සිටින්නේ. අපේ ස්වාමීන් වහන්සේ පහුගිය පැය පුරාවටම දසවස්තුක සම්මාදිට්ඨියට අදාළ වන මෙලොවක් ඇත කියන කාරණාව අපි ඉස්මතු කරගෙන බොහෝ කාරණා සාකච්ඡා කරා. මේ උතුම් ධර්මයට අදාළවම අපේ ස්වාමීන් වහන්සේ ඒ කාරණය හා සම්බන්ධව අපි කතා කරපු වටපිටාව මං හිතන්නේ බොහෝ දෙනෙකුට ප්‍රමාණවත් වේවි. අපිට ප්‍රශ්න ඇත්නම් අපි යොමු කරන්න කියන කාරණයක් අපි ඔබට මතක් කරනවා. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස අපේ ස්වාමීන් වහන්සේගෙන් දෙපා නැමෙත මා ඊටමත් ගෞරවයෙන් යුක්ත විමසනවා. අපේ ස්වාමීන් වහන්සේ දසවස්තුක සම්මාදිට්ඨියට අදාළ වන ඊළඟ කාරණය පරලොවක් ඇත කියන කාරණය. පරලොවක් ඇත කියන කාරණාව දසවස්තුක සම්මාදිට්ඨියේ 6 වෙනි කාරණාව. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට 5 වෙනි කාරණාවේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන කරුණ අපි මෙලොවක් ඇත කියන කාරණාව සාකච්ඡා කළා. මෙලොවක් නැත කියලා යම් කෙනෙක් සඳහන් කරනවා නම් එක ලෝකයක සිටින සත්වයෙක් තවත් ලෝකයකට නොයන්නේය. එහෙමයි. මේ එක ලෝකයක ජීවත් වෙන කෙනෙක් මැරිලා තවත් ලෝකයකට යන්නේ නැහැ කියලා කෙනෙක් කල්පනා කරනවා නම් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ලෝකවල ජීවත් වෙන අය මැරිලා ඒ ලෝකවලම රැඳෙනවා නැත්නම් ඒ ලෝකවලම උපදිනවා ඒ ලෝකවලම සමහරලාට ඉවර වෙනවා උපත කෙරවල කරගන්නවා කියලා කෙනෙක් කතා කරනවා නම් ආන් ඒක දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ ලෝකවල ජීවත් වෙන අය ඒ ලෝකවලින් මැරිලා තවත් වෙනත් ලෝකවල උපදිනවා කියන කාරණාව සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි පරලොවක් ඇත. ඒ කාරණාවේදී අත්ති පරෝලෝකෝ 6 වෙනි කාරණාව මේ ලෝකේ ජීවත් වෙන සත්වයෝ මේ ලෝකයෙන් චුත වෙලා මේ ලෝකයට ඊටාම ඈතින් පිහිටි තවත් ලෝකවල ඉපදෙනවා. එහෙමයි. අපි මුල් කාරණාවේදී කතා කළා ඈත ලෝකවල ජීවත් වෙන කට්ටිය එහෙදි මැරිලා මෙහෙ ඇවිල්ලා උපදිනවා. මෙහි ජීවත් වෙන අය මෙහෙන් මැරිලා අපිට වඩා හුඟක් ඈත ලෝකවලට ගිහිල්ලා උපදිනවා. කුසල් කරගත්ත අය
දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදිනවා. එහෙමයි. අකුසල් කරගත්ත අය අපායවල වල പ്രേත ලෝකවල මේ සතර අපායේ කොහේ හරි උපදිනවා. මෙලොවම නවතින්න තරම් බොහෝ කුසල් කරගත්ත අයත් ඉන්නවා. නැවත මැරිලා නැවත මෙලොවම උපදිනවා. එහෙම අයත් ඉන්නවා. එතකොට එහෙනම් මෙලවින් චුත වෙලා ඊට ඈත ලෝකවල උපදිනවා කියලා කියහම දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදින අය ඉන්නවා වගේම සතර අපායේ උපදින අයත් ඉන්නවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔය අවබෝධයට සමාන ඒක අවබෝධයක් නෙමෙයි විශ්වාසයක්. සමහර අධ්‍යහිලි කරන අය තුල තියෙනවා. සමහර විශ්වාස කරනවා සියල්ලෝම ස්වර්ගයට යනවා කියලා. ඒ අය තුල අපාය පිළිබඳවත් විශ්වාසයක් තියෙනවා. එතකොට ඒ විශ්වාසය අපේ ස්වාමීන් වහන්සේ කොතැනටද අපිට දාන්න පුළුවන්? එහෙම මේ දසවස්තුක සම්මාදිට්ඨියේම මේ කරුණු දරන තවත් ආගම් තියෙනවා. හොඳමයි. ඒ කියන්නේ මෙලවක් තියෙනවා පරලොවක් තියෙනවා කියන එක දරනවා. මෙලවින් චුත වෙලා ස්වර්ගයට යනවා. නිරේට යනවා කියලා කියන ආගනුත් තියෙනවා. හැබැයි තමා කියන කෙනා නැවත උත්පත්තිය ලබන්නේ නැහැ කියන කාරණයත් එතලින්ම මතුවෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කාරණාවත් ඒ අයගේ සිතුවිලි තුල තියෙනවා. එහෙමයි. නමුත් ඒ ආගම් වල සඳහන් කරන ඒ කාරණාව මේ බුද්ධ ආගමේ සඳහන් කරනවා තරම් පිරිසිදු නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කාරණාව බුද්ධ ආගමේ තරම් පිරිසිදු නැත්තේ ඇයි කියන කරුණ අපි මේ දේශනාව අවසානයේ අපිට ඒක සාකච්ඡා කරන්නම වෙනවා. හොඳමයි. ඒ නිසා අපි එතනදී ඒක ටිකක් පැහැදිලිව තව ටිකක් සාකච්ඡා කරමු. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට පරලොවක් ඇත කියන කාරණාව තමයි සාකච්ඡා කරමින් හිටියේ. හොඳයි. එහෙනම් අපි සිහිපත් කළා මෙලවින් ගොඩක් ඈත ලෝකවල ගිහිල්ලා ඉපදෙනවා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන අය දිව්‍ය ලෝකවල උපදිනවා කුසල් කරලා. ඒ කාරණාව අපිට දේශනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. එහෙම නැත්නම් අපි ඒක දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසායි අපි ඒක දන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ සැක නැති නිසා නිර්මල ධර්ම රත්නය අපි එසේම දරන නිසා අපි ඒ කාරණාව දරනවා. හැබැයි දිව්‍ය ලෝකවල ගියපු අය බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කතා කරලා තියෙනවා. අපිට මේක කතා කරන්න තියෙනවා මේ අභිඥා ලැබෙන හැටි අභිඥාලාභීන් පිළිබඳව. එහෙමයි. ඒ අය සාමාන්‍යයෙන් අපි ඇහෙන් දකින දේ ඒ අය ඇහැක් නැතුවම දැක්කා. ඇහැක් නැතුවම. ඇහැක් නැතුව දැක්කා. අපිට ඇහැට පේන්නේ නැති දේවල් ඒගොල්ලෝ හොඳට දැක්කා. අංගේ කාරණාව අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න අවස්ථාව එළඹෙනවා. අපි එතන සාකච්ඡා කරමු. එතකොට මේ ලෝකවල ඉපදුනා කියන විශ්වාසය කොයිතරම් තහවුරු කරන්න පුළුවන්ද? එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයත් එක්ක. ඒ නිසා නිර්මල ධර්ම රත්නයෙන් මෙලොව ජීවත් වෙන්නෝ ඈත ලෝකවල උපදිනවා කියලා කියහම නිරය ලෝකවලත් ඉපදෙනවා දිව්‍ය ලෝකවලත් ඉපදෙනවා. එහෙමයි. ඒ දිව්‍ය ලෝක අපිට හුඟක් ඈතින් පිහිටලා තියෙන්නේ. භූමාටු දේව කියලා කොට්ටාසයකුත් ඉන්නවා. එහෙමයි මහ ස්වාමීන් පොළොවේ. වහන්සේ. නමුත් ධර්මයේ සඳහන් කරන හැටියට මේ මනුෂ්‍ය තලයේ ඉඳලා යොදුන් 42000 කුඩින් තමයි පළවෙනි දිව්‍ය තලයේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ බොහෝම ඈතයි. අපි ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි වඳින පුදන දේවත් වේලා සලකන විශේෂයෙන්ම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මහසෙන් දෙවියන් වගේ ඒ දෙවිවරු මේ භූමිය ඇසුරු කරගෙන ඉන්න දෙවිවරුද එහෙම නැත්නම් සුමන සමන් දෙවියෝ සම්මාදිට්ඨික දෙවි කෙනෙක්. එහෙමයි. මහසෙන් දෙවියෝ කියලා කියන්නේ සම්මුති දෙවි කෙනෙක්. සම්මුති කියලා කියන්නේ අපි විසින් සම්මුතියක් ගොඩනගලා තියෙනවා. එහෙමයි. එහෙම නැතු මහසෙන් දෙවියෙක් කියලා කෙනෙක් බුද්ධ ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. හොඳමයි. එහෙනම් අපි සම්මුතියක් තියෙනවා මහසෙන් රජුරුවනේ මහසෙන් දෙවියෝ කියලා අපි අනුමත කරන්නේ. එහෙමයි. මින්නේරි දෙවියෝ කියලා කියන්නේ. එතකොට සම්මුති දේව මේ පංචපුබ්බ නිමිත්ත සූත්‍රයේ කතා කරනකොටම ওই දේව කොටස් ටික ගැන සාකච්ඡා කරනවා. එහෙමයි. උප්පත්ති දේව, සම්මුති දේව ගැන කතා කරනකොට උප්පත්ති දේව කියලා කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න අය. එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්මුති දේව කියලා කියන්නේ අපි විසින් සම්මුතියක් කරගත්ත අය. රජුරුවන්ටත් අපි කතා කළා දේවයන් වහන්සේ කියලා. රජුරු දෙවියෙක් නෙමෙයි උනාට. එහෙනම් සම්මුති දේව ගණයට යනවා විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, නාත දෙවියෝ, මහසෙන් දෙවියෝ, මින්නේරි දෙවියෝ ඔය කියන සියලු දෙනාම අයිති වෙන්නේ සම්මුති දේව කියන ගණයට. එහෙමයි. සම්මුතියක්. එහෙම දෙවිවරු නැහැ. ඉතින් අපි සඳහන් කරමින් හිටියේ මේ පරලොවක් ඇත කියන කාරණාව. මේ ලෝකේ ජීවත් වෙන අය මැරිලා තවත් ඈත ලෝකවල ඉපදෙනවා. දිව්‍ය ලෝකවල විතරක් නෙමෙයි මේ සක්වලෙන් එහා පැත්තේ තියෙන වෙනත් සක්වලකත් ඉපදෙනවා. එහෙමයි. ඒ කියන්නේ සම්පූර්ණ මේ සක්වලම ඉක්මවලා යනවා. තවත් සක්වලකට. ඒ කියන්නේ මේ දිව්‍ය ලෝක අපාය සක්වලක් කියලා කියන්නේ ලෝක 31ක්. එහෙමයි. මෙතන තියෙන රූප සහ අරූප සහිත මේ සියලුම බ්‍රහ්ම ලෝක 20ක්. එහෙමයි. දිව්‍ය ලෝක 6ක්. එතකොට 26ක්. අපායවල 4ක්. එතකොට 30ක්. මනුස්ස ලෝක 1ක්. මේ තමයි සක්වලක තියෙන ලෝක ටික. මේ සියල්ල ඉක්මවා යනවා කියන එකද ස්වාමීන් වහන්සේ එතකොට පැහැදිලි මේ කරන්නේ? සක්වලෙන් එහා පැත්තේ තියෙන සක්වලක ගිහිල්ලා ඉපදෙනවා. එහෙමයි. ඒ මේ සක්වලෙන් එහා පැත්තේ තියෙන ඒ ළඟම සක්වල නෙමෙයි ඊට එහා උපදින්නත් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම සක්වලක ගිහිල්ලත් ඒ සක්වලේ වැසිකිලි වලක උපදින්නත් පුළුවන් මේ ලෝකේ ජීවත් වෙච්ච කෙනා. එහෙමයි. ඒ සක්වලේ කාන්තාරයක ඉපදෙන්නත් පුළුවන්. ඒ සක්වලේ මඩවලක, ඒ සක්වලේ සාගරයක, ඒ සක්වලේ වැවක ඉපදෙන්නත් පුළුවන්.
ඒ හින්දා මේ අත්ති පරලෝකෝ පරලොවක් ඇත කියනකොට මෙලොව ජීවත් වෙන සත්වයා මැරිලා කොහෙද යන්නේ කියන කාරණාව හිතා ගන්නවත් බෑ. එහෙමයි. සමහර වෙලාවට මේ මනුස්ස ජීවිතය හරියට හතරමං හන්දියක් වගේ. හතරමං හන්දියේදී හැමෝම හම්බ වෙනවා. එතනදී හම්බ වෙලා නැවත ඒ කට්ටිය වෙන වෙන පැත්තවල වලට මේ ෂූ පැත්තට යනවා ඒ හන්දියෙන්. අපේ ගෙදර ගත්තාම අපේ පවුල ගත්තාම හරියට ඒ වාගේ. අපි කියමු අපි ගෙදර ඉන්න කට්ටිය ටික ඔක්කොම වාහනයක නැගලා ගමනක් යනවා. එහෙමයි. අපි එක්ක තව වාහනයකට යට වෙලා හරි නායෑමකට අහු වෙලා හරි සුනාමියකට අහු වෙලා හරි අපි ඔක්කොම මැරෙනවා. අපේ මලකඳන් ටික ඔක්කොම හොයාගත්ත මිනිස්සු මේ මලකඳන් ටික අරගෙන ඇවිල්ලා නෑදෑයෝ ගමේ අය චූටි ළමයි අම්මලාගේ පෙට්ටිය ඇතුළෙම තියලා ලොකු ළමයිනුත් අම්මලත් ඔක්කොම එක එක තැන පේලියට තියලා අන්තිමට වල්ලන්න ගියහම කනත්තේ වල කපලා එකම පවුලේ අයිනේ කියලා එක ළඟින් වලලයි. ඒගොල්ලෝ හිතයි මේගොල්ලෝ ඔක්කොම එක තැන උපදී කියලා. ඒගොල්ලෝ එහෙම හිතුවට මේන් එක්කෙනෙක් මේ සක්වලෙන් එහා පැත්තේ වෙන කොහරි ඉපදිලා. එහෙමයි සමහර. තව කෙනෙක් අපි හිටපු ගෙදරම වැසිකිලි වලේ ඉපදිලා. තව කෙනෙක් නිරේ ඉපදිලා. තව කෙනෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. ඒකයි මම සඳහන් කළේ මනුස්ස ලෝකේ අපි මේ එකතු වෙලා හිටියට හරියට හතරමං හන්දියක් වගේ. හතරමං හන්දියෙන් හම්බෙච්ච අය ආයෙ සිව් පැත්තට යනවා වගේ එක ගෙදර එකට එකතු වෙලා ජීවත් වෙච්ච අය මෙරළ යන්නේ හතර පහ පැත්තට. මේ සංසාරයේ තියෙන භයානක බවත් ඒකයි. ඉතින් මේ කිසි දෙයක් නොදැන ඊටමත් අසරණ අපි මෙතනදී අසරණ කියලා අපි ගොඩක් වෙලාවට කියන්නේ අපිට මොනවා හරි දෙයක් නැති වෙනකොට අපි නැති බැරි කමක් කියන කාරණේ අපේ ඉස්මතු වෙනකොට අපේ කැමැතිමයි අපිව දාලා යනකොට අපි හිතනවා අපි අසරණයි කියලා. ඒ අසරණ භාවය නෙමෙයි අපිට නොදැනෙන මේ ලෝකය තුල අපේ නොදැනුවත්කම තමයි අසරණ භාවය කියලා කියන්නේ. ඉතින් ඒ කාරණේයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ. අපි පුංචි ප්‍රශ්නයක් ගොනු කරමු අපේ ස්වාමීන් වහන්සේට මේ විරාමෙන් අනතුරුව දැන්. අපි මේ සක්වලිනුත් එහා සක්වලකට යනවා ඒ සක්වලේ මේ බුදු වදන කියන කාරණය නැත්තම් බුදු දහම කියන දේ ඒ සක්වලවලත් ස්ථාපිත වෙලා නැත්තම් අපේ ස්වාමීන් වහන්සේ විශාල අකුසලයක් කරන්න ඕනේ නේද කෙනෙක් මේ සක්වලනුත් බැහැර ප්‍රේතෙක් වෙන්න කියන කාරණේ. ඒ ප්‍රශ්නය අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසමු මේ විරාමෙන් අනතුරුව. තුන් සිත පහදන පන්සිල් මළුව. සුබෝදෑසනක් අද සිරස FM පන්සල් මළුවට වැඩමවා වදාලේ අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස අපේ ස්වාමින් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ මා විරාමයට යන්නට කලින් ගොනු කළ ප්‍රශ්නය අපි මේ සක්වලත් ඉක්මවල යනවා නම් ඒ සක්වලවල් වල බුදු පියාණන් වහන්සේලා පහළ වී සිටින්නට බැරිද? එහෙම පහළ වී නොසිටින සක්වලකට නම් අපි ප්‍රේතෙක් හැටියට යන්නේ. හෝ දෙවියෙක් හැටියට යන්නේ. එහෙම නැත්නම් වෙනත් ජීවියෙක් හැටියට යන්නේ. එතන පවතිනා වූ කුසල් අකුසල් වල ප්‍රබලත්වය කොහොමද අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරගන්න පුළුවන්? අපි මේ සක්වල ඉක්මෝලා වෙනත් සක්වලක ගිහිල්ලා ඉපදුනොත් ඒ සක්වලෙත් තියෙනවා මනුස්ස ලෝකයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර දැන් අපි කතා කරන්නේ සක්වලක ලෝක 31යි. ඒ 31 ඇතුලේ මනුස්ස ලෝකයක් එකක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඊළඟ සක්වලෙත් ඒ ලෝක 31ම තියෙනවා. එතනත් මනුස්ස ලෝකයක් තියෙනවා. එහෙමයි. එතකොට මේ සක්වල ඉක්මවල ගිහිල්ලා වෙනත් සක්වලක තියෙන දිව්‍ය ලෝකෙක ඉපදෙන්නත් පුළුවන්. එහෙමයි. මේ සක්වල ඉක්මවල ගිහිල්ලා වෙනත් සක්වලක තියෙන මනුස්ස ලෝකෙක ඉපදෙන්නත් පුළුවන්. ඒ මනුස්ස ලෝකේ සම්මාදිට්ඨික ඉපදෙන්නත් පුළුවන්. එහෙමයි. මිත්‍යා දෘෂ්ටික ඉපදෙන්නත් පුළුවන්. හැබැයි ඒ සක්වලවල වල භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. මොකද අපේ බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය සක්වලවල් කෝටි ලක්ෂයක්. කෝටි ලක්ෂයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥා ශේෂ්ත්‍රය සක්වලවල් කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ අපි එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපි කොහොමද තීරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන? අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි ඒ කාරණේ. නමුත් දැන් මේ ලෝකයේ තුල අපිට වන්දනාමාන කරන උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. නමුත් එවන් ලෝකවල වල ස්වාමීන් වහන්සේ දැක බලා සිත පහදවා ගන්න මේ ධහම මේයි කියලා දේශනා කරන්න එහෙම අවස්ථාවන් කොහොමද ඒ සක්වලවල් වල එළඹී තිබෙන්නේ? සංඝයා වහන්සේලා වැඩ සිටිනවද? මේ පිළිබඳව පැහැදිලි කර දෙන්නේ කවුද? ඒ සක්වලවල් වල ඒ සක්වලවල් වලට ඇහෙන්න එහෙමයි. අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ හඬ මේ කෝටි ලක්ෂයක් සක්වලට මැහෙන්න දේශනා කරලා. හොඳමයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රය එහෙම කරපු දේශනාවක්. එහෙමයි. රතන සූත්‍රය එහෙම කරපු දේශනාවක්. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ සක්වලවල් කෝටි ලක්ෂයට මැහෙන්න කරපු දේශනාවල් අපි ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ දේශනාව අහපු අය ඒ සක්වලවල ඉන්නවා. සඳහන් කරනවා කෝටි ලක්ෂයක් සක්වලේම භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. හැබැයි අපට තියෙන අවස්ථාව නැහැ. අපට ධාතුන් වහන්සේලා ඕන තරම් වැඩ ඉන්නවා. එහෙමයි. සමහරලාට මේ මුළු සක්වලේ දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිස්සුන්ට ඔක්කොටම වඳින්න තියෙන්නේ
එකම එක කේස ධාතුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එකම එක ලෝම ධාතුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අබෑටයක් තරම් පුංචි ධාතුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. සක්වලටම එක නමයි. ඔබ වහන්සේ පහුගිය වැඩසටහනදී අපිට පැහැදිලි කාරණාව අපි සාකච්ඡා කරලා පැහැදිලි කළා. එහෙමයි. එමනම් මේ කෝටි ලක්ෂයක් සක්වල තමයි බුද්ධ ආඥා ශේෂ්ත්‍රය. එහෙමයි. එහි සම්මා දිට්ඨිකව ධර්මයේ දරන්න තැනක ඉපදුනොත් එහෙදි ධර්මයේ දරලා තමන්ගේ සසර ගමන සුවපත් කරවන්නත් පුළුවන්. එහෙ ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික ඉපදුනොත් ඒත් මෙහෙ ඉඳලා මිත්‍යා දෘෂ්ටික වුණත් එහෙ ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික වුණත් ඒත් මේ ධර්මයෙන් පිහිටක් නැහැ. එහෙමයි. එහෙ නිරේක ඉපදුනත් ඒ දුකමයි ආපහු මෙඩලා මේ සක්වලේම නිරේක ඉපදුනත් ඒ දුකමයි. එහෙනම් මේ සක්වලේ නිරයක් වුණත් සඳහන් කරන්නේ ඒක පරලෝකයක් හැටියටමයි. දිව්‍ය ලෝකේ හඳුන්වන්නේ පරලෝකයක් හැටියටමයි. එහෙමයි. මෙතන මේ ලෝකයේ කියලා අපි කතා කරන්නේ මේ මනුෂ්‍ය පතේ ගැනයි ඒ කතා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. යම් කෙනෙක් කතා කරනවා නම් එහෙම ගිහිල්ලා උපදින දිහාවක් නැහැ. මැරෙන සත්වයා ආය උපදින්නේ මේකෙමයි. ඒ වගේම අපාය කියලා එකක් නැහැ. දිව්‍ය ලෝක කියලා එකක් නැහැ. പ്രേත ලෝකේ කියලා එකක් නැහැ. ඔය අපායත් මේ මිහිපිටමයි. ඔය දිව්‍ය ලෝකෙත් මේ මිහිපිටමයි. ඔය പ്രേත ලෝකෙත් මේ මිහිපිටමයි. අය වෙනත් ලෝක නැහැ කියලා කෙනෙක් කතා කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියයි. එහෙමයි ස්වාමීන් පරලොවක් ඇත කියන එක සම්මා දිට්ඨියයි. පරලොවක් නැත ඔක්කොම මෙහි කියලා සඳහන් කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියයි. එහෙමයි. අපි ස්වාමීන් වහන්සේ දැන් පරලොවක් ඇත කියන කාරණේ අපි සාකච්ඡා කළා. අපිට ඊළඟ කාරණයක් සාකච්ඡා කරන්න අවස්ථාව උදා කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී. පුළුවන් අත්තිමාතා. හොඳයි. අපිට මේ දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව සාකච්ඡා කරන තැන ඊළඟ කාරණාව තමයි 7 වෙනි කාරණාව අත්තිමාතා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මවක් ඇත. 8 වෙනි කාරණාව අත්තිපිතා. පියෙක් ඇත. මවෙක් ඇත. පියෙක් ඇත. ඒ කාරණා දෙකම අපි එකට අරන් සාකච්ඡා කරමු. දෙකම එක සමාන නිසා. හොඳයි. අම්මා කියන කෙනා මේ ලෝකේ ඊටාම විශේෂයි. තාත්තා කියන කෙනා මේ ලෝකේ ඊටාම විශේෂයි. ඒ විශේෂ නිසා තමයි මේ දසවස්තුක සම්මාදිට්ඨියට අත්තිමාතා අත්තිපිතා කියන කාරණාව ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි. තවත් එනවනම් බොහෝ දේවල් මෙතෙන්ට සඳහන් වෙන්න ඕනේ. නමුත් ඒ දේවල් පසෙක තියලා මේ කාරණාව විශේෂයෙන් ඉස්මතු වෙලා අත්තිමාතා අත්තිපිතා කියන කාරණා දෙක ඇවිල්ලා තියෙන්නේ ඒක ඊටා සුවිශේෂ නිසා. අම්මා කියන කෙනා මේ ලෝකේ මොනතරම් වටිනවද? තාත්තා කියන කෙනා මොනතරම් වටිනවද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දැකපු තරම මේ ලෝකෙ වෙන කාටවත් දකින්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ. මව්පියෝ ඇසුරු කරනවා කියලා කියන්නේ ගිනි කඳන් දෙකක් එක්ක ජීවත් වෙනවා වගේ වැඩක්. මේ ධර්මයේ හැටියට. එහි අර්ථය ස්වාමීන් වහන්සේ. එහෙම සඳහන් කළේ මව්පියෝ නිසා අපිට පව් සිද්ධ වෙන ඕන තරම්. එහෙමයි. මව්පියෝ නිසා අපිට පින් කරගන්නත් පුළුවන් ඕන තරම්. මම උදාහරණයක් ඇටියට සඳහන් කළොත් අර කියමනක් තියෙනවා ලෝකේ ඉන්න හොඳම සේවකයා ගින්දර කියලා. ඒක ඉංග්‍රීසි කියමනක තියෙන්නේ. ලෝකේ ඉන්න හොඳම සේවකයා ගින්දර. මොකද ගින්දර නැත්තම් අපේ ජීවිතේ කොච්චර දේවල් අපිට අතපහු වෙනවද? එහෙමයි. මේ ලබන හැම දෙයක්ම ගින්දරත් එක්ක. මේ පාවිච්චි කරන උපකරණ පවා ගින්දරත් එක්ක මිශ්‍ර වෙලා තමයි මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ ජීවත් වෙන ලෝකේ අපිට අවශ්‍ය හැම දෙයක්ම වගේ සම්පාදනය වෙන්න මේ ගින්දර කරලා තියෙන ලොකු උදව්වක්. එහෙමයි. කෑම ටික උයා ගන්නයි වතුර ටික රත් කර ගන්නයි විතරක් නෙමෙයි ගින්දර උදව් කරලා තියෙන්නේ. මේ පාවිච්චි කරන බඩු බාහිර ආදී සේරම මේවා ඔක්කොම ගින්දරෙන් උණු කරලා ගින්දරෙන් රත් කරලා වෙනම වක් කරලා ගත්තානේ මේ බඩු බාහිර ආදී විශාල ප්‍රමාණයක් තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ගින්දර අපිට කොතෙන්ටද උදව් නොකළ කියන තැනට එනවනේ. එහෙනම් ලෝකේ ඉන්න හොඳම සේවකයා ගින්දර. මේක මේ ධර්මයේ තියෙන කාරණාවක් නෙමෙයි. එහෙමයි. මම උදාහරණයට ගත්තේ. හැබැයි ඊළඟට සඳහන් කරනවා ලෝකේ ඉන්න නරකම ස්වාමියාත් ගින්දර කියලා. මේ තරම් උදව් කරලා තියෙනවා. චුට්ට බැරි වුණොත් පුච්චලා අලු කරලම දානවා. එහෙනම් අම්මගේ බඩට ආවට පස්සේ අම්මා දන්නවා මේ බඩට ආපු කෙනා මගේ කුස ඇතුලේ මාස 10ක් ඉන්නවා කියලා කියන්නේ මම මාස 10ක් මොන තරම් දුකක් ඉවසන්න ඕනේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. 10 මාසයෙන් එන්න මේ කුස බර වෙනකොට මොන තරම් බරක් උසගෙන ඉන්න ඕනේද? එතකොට කවදා හරි දවසක මේ දරුවා මාස 10ක් වැඩුණට පස්සේ මං එළියට දාන්න ඕනේ. එතකොට මෙයා මගේ කුසෙන් බිහි කරනකොට මට කොයිතරම් වේදනාවක් දැනෙයිද? අපි කියමු ඉස්සරලාම ගැබ් ගත්ත තරුණියක්. එහෙමයි ස්වාමීන් ඇය අහලා තියෙනවා අම්මලා දරුවෝ බිහි කරන්න ගිහිල්ලා මරණයටපත් වුණා. අම්මලා දරුවෝ බිහි කරන්න ගිහිල්ලා මේ තරම් වේදනාව විඳලා තියෙනවා. ඒ දරුවා සමහරට අම්මගේ ශරීර අවයව ඉරාගෙන එළියට ඇවිල්ලා තියෙන්නේ. සමහර අම්මලා කියනවා මේ එහෙම ස්වාභාවිකව ඉපදුන්නේ නැති නිසා බඩ මැද්දෙන් කපලා දරුවා එළියට ගත්තේ කියලා. එහෙමයි. ඉතින් එතකොට අර තරුණියට තවම කිසිම අත්දැකීමක් නැහැ. නමුත් ඇයට මොන තරම් බයක් හිතෙනවද? චකිතයක් ඇති වෙනවද?
මේ දරුවා ලැබෙන්න රෝහලට එක් යන වෙලාවේ මොන තරම් බීතියක ඉන්නව ඇද්ද? නමුත් ඇය අර දරුවා වර්ධනය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අනේ මේ දරුවා නම් එපා මට මේ වගේ දේවල් වලට මුණ පාන්න වෙයි. ඒ හින්දා දරුවෙක් ඕනෙම නැහැ කියලා අපේ අම්මා දරුවා නැති කළේ නෑනේ. එහෙම නැති කරන අයත් ඉන්නවා. නමුත් අපේ අම්මා එහෙම කළා නම් මේ සාකච්ඡාව කරන නෝන මහත්මියත් මමත් මේ සාකච්ඡාව අහන අයත් අද මේ ලෝකේ නෑනේ. එහෙම කරන අය ඉන්න ලෝකෙක අපේ අම්මා එහෙම කළේ නෑ. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අප සියලුම දෙනාම ඊටමත් සංවේදී තැනකට එක් කරගෙන එනවා. මේ වෙලාවේ අම්මව තාත්තව ඒ ගෞරවය මත තබා දකින්න නැති දූල පුතාලට හොඳ අවස්ථාවක්. අම්මා තාත්තා දිහා බලන විදිය වෙනස් කරගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන විදිහට අම්මා තාත්තා කියලා කියන්නේ ගින්දරක් කියලා. කොහොමද අම්මා තාත්තා ගින්දරක් වෙන්නේ කියන කාරණේ තවදුරටත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පහදා දෙවි. තුන් සිත පහදන පන්සිල් මළුව. තෙරුවන් සරණයි සිරස FM පන්සිල් මළුවේ සිටින ඔබට අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මේ කාරණා ගැන යම් ගැටලුවක් ඇති වෙනවා නම් අපිට කතා කරන්න සිරස FM පන්සිල් මළුවට 0112 84 88 88 අපේ දුරකථන අංකය. අතිපූජ්‍ය කොර්ලයාගම සරණතිස්ස අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මළුවේ අද වැඩ සිටින්නේ අපේ ස්වාමීන් වහන්සේ අම්මව තාත්තව ගින්දරක් හැටියට දකින්න කියන කාරණය අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට මතක් කරනවා. ඉතින් මේක ඊටමත් කාලෝචිතයි මේ කරන පැහැදිලි කිරීම. අම්මව තාත්තව බන්ධනයන් වලට ලක් කරපු දරුවෝ මේ රටේ සිටියා. බලු කූඩු වල දාලා කන්න බොන්න නොදී ගහලා දඟල් වලින් බැඳලා වද දීලා මහා පාරට ගෙනහලා අතෑරලා ළමයි 7ක් 8ක් හිටපු අම්මලා තාත්තලා පාරවල් වල කාත් කවුරුවත් නැතුව මියගිය අවස්ථා තිබුණා අපේ ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මේ කාරණය අපිට මහා අකුසලයකින් වැළකෙන්න කරන පැහැදිලි කිරීමක් වේවි අපේ ස්වාමීන් වහන්සේ. මා ආරාධනා කරන ඉතාමත් ගෞරවයෙන් අම්මා කෙනෙක් විඳින වේදනාව ඔබ වහන්සේ පහුගිය විරාමයේදී අපිට පැහැදිලි කර දුන්නා. මුලින්ම ගර්භණියක් බවට පත්වන අම්මා කෙනෙක් Taman ලොකු අවදානමක් මේ ගන්න කියන කාරණයක් දැනම තමයි දරුවෙක්ට Tamanගේ කුස දෙන්නේ. ඉතින් එතනදීම අම්මා ගැන ලොකු ගෞරවයක් ඇති කරගන්න, අම්මා පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න දරුවෙකුට හොඳ අවස්ථාවක්. එහෙම නේද අපේ ස්වාමීන් වහන්සේ? ඒක බොහොම වටිනවා මේ දරුවන්ට අම්මා තාත්තා විසින් අම්මා තාත්තා කවුද කියන කාරණාව විශේෂයෙන් කියලා දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් අම්මා උගන්වන්න ඕනේ දරුවට අම්මා කියන්නේ කවුද කියලා. තාත්තා කියන්නේ කවුද කියලා. එහෙමයි. ඒ ඉගෙනීමත් එක්ක එයාට මව්පියෝ පිළිබඳව පුදුමාකාර ගෞරවයක්, පුදුමාකාර ආදරයක්, සෙනෙහසක් මතුවෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ දෙනගේ වටිනකම කියලා දෙන්න ඕනේ. එහෙනම් අපි සඳහන් කරමින් හිටියේ භාග්‍යතුන් වහන්සේ අම්මා තාත්තා ඇයි මෙච්චර විශේෂ කෙරුවේ කියලා. විශේෂ කෙරුවේ ওই කාරණා නිසා. එහෙමයි. අම්මට කුස ඇතුලේදී තමන්ගේ දරුවා මරලා දාන්න පුළුවන්කම තිබුණා. අද ඒක බොහොම සරල දෙයක්. අතීතෙත් ඒ වගේ සරලකම තිබුණා. බොහොම පුංචි බෙහෙත් පෙත්තකට එදී කරලා දාන්න පුළුවන්. කුසට ආපු පුණ්‍යවන්තයා කුසෙන් ඉවත් කරලා දාන්න පුළුවන්. එහෙමයි. එහෙම නැතුව ටිකක් වැඩුණට පස්සේ ඒ විදිහට අයින් කරන්න බැරි නම් ගබ්සාවක් කරලා අයින් කරන්න පුළුවන්. මේ කතා කරන මොහොතේ මේ රටේ කී දෙනෙක් දිය වෙනවද? මේ රටේ කී දෙනෙක් ගබ්සා වෙනවද? අන්තර්ජාලය එහෙම බලහම චීනය වගේ රටවල් වල සුප් හදලා තියෙන ගබ්සා කරපු දරුවන්ගෙන්. ඒ කලල හදන්නේ මේ සඳහා ස්වාමීන් වහන්සේ. එහෙම නැතුව හදිසියේ ගබ්සා කරපු අයින් කරපු කලල නෙමෙයි. ඒ ඉල්ලුම මතම හැදෙන දේවල් එහෙමයි. එහෙම දේවල් සමහරලාට දැකලා තියෙනවා. එහෙමයි. නමුත් සාමාන්‍යයෙන් අපි දන්නවා එහෙම හදිසියේ ගබ්සා කරලා දරුවෝ අයින් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් අපේ අම්මා ඒ වගේ තැනකට ගිහිල්ලත් නැහැ. ඒකයි මම මුලින් සඳහන් කළේ ඒ තරම්ම දයාවෙන්, ඒ තරම්ම කරුණාවෙන්. ඒකනේ අම්මා තාත්තා ගාව තියෙනවනේ හැම වෙලාවෙම මේ නොනිමෙන භාවනාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. අම්මට උවමනාව තිබ්බට දරුවා හදලා බිහි කරන්න. තාත්තා අම්මට දිගින් දිගටම බලපෑම් කෙරුවොත් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ, ඉන්න තැනක් නැහැ, උගන්වන්න වටපිටාවක් නැහැ, තවම ආර්ථික පසුබිමක් නැහැ. දැම්ම දරුවෙක් හදන්න එපා, ඔය දරුවා නැති කරලා දාන්න කියලා තාත්තා දිගින් දිගට බලපෑම් කෙරුවොත් ඒත් අම්මට කරගන්න දෙයක් නැතු වෙනවා. එහෙනම් අපේ තාත්තා එහෙම බලපෑමක් කරලත් නැහෙනි. අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා කොයි ක්‍රමෙන් හරි අපි අපේ දරුවා හදාගමු කියන තැනට ඇවිල්ලා මේ නොවිදිනා දුක් විඳලා හදලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දරුවා බිහි වෙන වෙලාවෙත්, දරුවා කුසේ ඉන්න වෙලාවෙත්, දරුවා ලොකු මහත් කරන වෙලාවෙත් තාත්තා මොන තරම් දරුවා වෙනුවෙන් දුක් විඳද? අම්මයි දරුවයි පෝෂණය කරන්න. අතීතයේ අපේ ගෙවල් වල වලම් මැස්ස යට, දර මැස්ස යට තියෙනවා අර බන්ද ගාවට ගෙවිච්ච බොහොම පුංචි උදළු කටු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ වැඩ කරන්න බෑ, හොඳටම ගෙවිලා.
මේ උදළු කටුවට කතා කරන්න පුළුවන් වුණා නම් මේ අඟල් 14ක් විතර දිග ලොකු උදළු තලයක් බන්ද ගාවට එනකන් ගෙවෙන්න මේ මහ පොළොවේ මොන කෙටිල්ලක් කොටන්න ඕනේද? දෑකැත්ත මැද්දෙන් කැඩිලා යන තරමට ගෙවෙන්න මොන කැපිල්ලක් ඕකෙන් ගොයන් කපන්න ඇද්ද? කැත්ත පාවිච්චි කරන්න බැරි තරම් කැචිතලිය ගෙවෙන්න අපි තාත්තා මේකෙන් කොයි තරම් වල් කොටන්න ඇද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එන එක උදැල්ලක් නෙමෙයි ඉවර කරලා තියෙන්නේ. උදළු 10 15 තියෙනවා. මේ යකඩේ මේ මහ පොළොවේ කුරුටු ගාලම ගෙව්වා මිසක් ටික ටික කප කප අයින් කෙරුවා නෙමෙයිනේ. එහෙමයි. එහෙනම් තාත්තා කවුරු වෙනුවෙන්ද මේ කෙටුවේ? කවුරු වෙනුවෙන්ද මේ දුක් විඳින්නේ? මේ දරුවෝ වෙනුවෙන්නේ. තාත්තා හලාපු දාඩිය අපි වෙනුවෙන් මේ උදළු මිටට කියන්න පුළුවන් නම් කියනවා තාත්තා කොච්චර දාඩිය හැලුවද කියලා. මොකද මහ පූට කවුවේ වැඩ කරන වෙලාවේ මේ වැඩ කරන උදළු මිට අතට මැදිලා අවුවත් එක්ක අතත් වේලිලා උදළු මිටත් වේලිලා උදැල්ලෙන් වැඩ කරන්න බෑ අත ලෙස්සනවා. දෙකම මැදිලා. තාත්තා කරන්නේ නලල අත ගාලා පපුව අත ගාලා ආයේ දාඩියෙන් අත තෙමාගෙන ආයේ උදැල්ල අතට ගන්න එකනේ. ආයේ විනාඩි දෙකක් තුනක් යනකොට ආයේ වේලෙනවා. මෙහෙම තාත්තගේ දාඩියෙන් මොන තරම් තෙත්නාද මේ උදළු මිට. ඉතින් මේ උදළු මිටට කියන්න පුළුවන් නම් කියනවනේ ඔබේ තාත්තා උඹ වෙනුවෙන් කොච්චර දාඩිය හැලුවද කියලා. ආන්ගේ දෙමව්පියන්ගේ වටිනාකම දකින්න. මේ කරුණු තව මේකට එකතු කරන්න කරුණු දහස් ගණන්. අපේ භාග්‍යතුන් වහන්සේ ඒකයි දේශනා කළේ තිරිසනෙක් මැරුවොත් ප්‍රාණඝාතයක් විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මිනිහෙක් මැරුවොත් ප්‍රාණඝාතයක් විතරයි. ඒ විතරක් නෙමෙයි අය කවදාවත් අපායට යන්නේ නැතුව සතර අපායෙන් මිදිච්ච සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් මරලා දැම්මොත් ඒකත් තවත් එක ප්‍රාණඝාතයක් විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සකදාගාමි අනාගාමි නිරෝධ සමාපත්තියට සමවදින අනාගාමීන් වහන්සේ නමක් මරණයට පත් කෙරුවත් ඒකත් ප්‍රාණඝාතයක්. මහා සීලවන්තයෙක් මරණයට පත් කරපු නිසා ලොකු අකුසලයක් තියෙනවා. හැබැයි ඒක මේ ශාසනය උගන්වා වදාළ මහ බරපතල අකුසල ධර්මයන් පහට ඇවිල්ලා නැහැ. ආනන්තරීය මට්ටමේ නැහැ. ආනන්තරීයයි කියලා කියන්නේ ඒකාන්තයි සත්‍යයි නිරේට ගෙනියනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි ඒ අනාගාමීන් වහන්සේ මරලත් අපිට ආනන්තරීය උනේ නැහැ. ඒ වුණාට සමහරලාට අපේ අම්මා ගාව පන්සිල්වත් නැහැ. ඒ වුණාට අම්මා මරලා දැම්මොත් ආනන්තරීයයි. ඒක බෞද්ධ අයට විතරද? ඉස්ලාම් දරුවෙක් ඉස්ලාම් අම්මා මැරුවත්, කතෝලික දරුවෙක් කතෝලික අම්මා මැරුවත්, දෙමළ දරුවෙක් දෙමළ අම්මා මැරුවත් අපේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ බෞද්ධයෝ කියලා කියන පොඩි පිරිසකට විතරක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් තුන් වහන්සේ. ලෝක සත්වයාටමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් ඒ කොයි දරුවා කොහොම කළත් ඒක ආනන්තරීයම තමයි. ආන් ඒ තරම් අම්මා තාත්තට විශේෂත්වයක් භාග්‍යතුන් වහන්සේ දුන්නේ අම්මා තාත්තා කියන වචන දෙක මේ ලෝකේ හරි සුවිශේෂී හින්දා. ආනන්තරීය පාප කර්මවල අම්මා ඝාතනය කිරීම තියෙන 4 වෙනි තැන. එහෙමයි ස්වාමීන් වහන්සේ. තාත්තා ඝාතනය කිරීම තියෙන 5 වෙනි තැන. ආනන්තරීය පාප කර්මයේ පිළිවෙලට සඳහන් කළොත් 1 සංඝ ભેදය. හුඟක් දෙනා හිතන්න පුළුවන් ලෝහිත උපාදක කර්මය කියලා. නෑ. ධර්මයේ සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේම දේශනාව 1 භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසලවීම නෙමෙයි 1 සංඝ ભેදය. මොකද භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසලෙව්වා කියන එක භාග්‍යලිතුන් වහන්සේට විතරක් පෞද්ගලිකයි. එහෙමයි ස්වාමීන් නමුත් මහා සංඝයා ભેද කළා කියලා කියන්නේ මුළු බුද්ධ ශාසනයට මේක බලපානවා. එහෙමයි. අංගින්ද 1 සංඝ ભેදය, 2 ලෝහිත උපාදක කර්මය, 3 රහතන් වහන්සේ නැසීම, 4 මව නැසීම, 5 පියා නැසීම. අපේ ස්වාමීන් වහන්සේ 4 වෙනි කාරණය හැටියට මව නැසීම කියන කාරණයත් එම ස්ථානෙන් මදක් එහාට කියලා පස්වන කාරණේ හැටියට පියා නැසීමත් කියන කාරණා දෙක යෙදෙනවා. මේ ස්ථානයන් මේ ආකාරයට යෙදීම කියන කාරණයත් අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ සඳහා ඔබට ආරාධනා කරනවා මේ විරාමෙන් අනතුරුවත් සිරස FM පන්සල් මළුවේ රැඳී සිටින්න අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සල් මළුවට අද වැඩම කොට සිටින්නේ. තුන් සිත පහදන පන්සිල් මළුව. තෙරුවන් සරණයි සුබ උදෑසනක්. සිරස FM පන්සල් මළුවේ අපි මේ රැඳී සිටින්නේ අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සල් මළුවට වැඩම කළේ අපි ආරම්භ කළා දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව සාකච්ඡා කරන්න. පහුගිය මාසයේ පහුගිය අවස්ථාවේදීත් අපි සාකච්ඡා කළා දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව. එහි අනෙකුත් කාරණායි අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් සිටින්නේ. විශේෂ අවස්ථාවක් මේ. කෙනෙක් විශ්වාස කිරීම, අම්මා කෙනෙක් සිටිනවා, තාත්තා කෙනෙක් සිටිනවා කියන කාරණය. එතනදී අප භාග්‍යවතුන් වහන්සේ අම්මා තාත්තා කියන දෙදෙනා ගින්දරට උපමා කරනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නසන එක ආනන්තරීය පාප කර්මයක් වෙනවා. එතනිනුත් මෙම
පිළිවෙල ගත්තොත් අපි 4 වන ස්ථානය තමයි මව මැරීම කියන කාරණය ආනන්තරීය පාප කර්මයන් තුල ස්ථානගත වෙන්නේ. 5 වන කාරණය හැටියට පියා මැරීම කියන කාරණේ යෙදෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මව මැරීම කියන කාරණය එතනදී ප්‍රබලත්වෙන් පියාට වඩා ප්‍රබලත්වෙන් ඉහළින් තබා තිබෙන්නේ ඇයි අපේ ස්වාමීන් වහන්සේ? මව පියාට වඩා විශේෂත්වයකින් සලකලා තියෙනවා. මොකද දස මාසයක් කුස තුල දරාගෙන හිටිය අම්මා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ දුක විඳේ අම්මා. හැබැයි ඔය ආනන්තරීය පාප කර්ම පහේ එහෙමයි. ඕක වෙනස් වෙන එක තැනක් එනවා. අම්මා 5ට ගිහිල්ලා තාත්තා 4ට එන අවස්ථාවල් එකක් එනවා. එහෙමයි. ඒ තමයි අම්මා දුස්සීලයි තාත්තා සිල්වත්. සිල්වත් තාත්තා නසන එක දුස්සීල අම්මා නසනවට වඩා තවත් ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. අම්මයි තාත්තයි දෙන්නම දුස්සීලයි නම් ඒත් අම්මා 4. අම්මයි තාත්තයි දෙන්නම සිල්වත් නම් ඒත් අම්මා 4. තාත්තා දුස්සීලයි අම්මා සිල්වත් නම් ඒත් අම්මා 4. අම්මා දුස්සීලයි තාත්තා සිල්වත් නම් විතරක් තාත්තා 4ට එනවා. තාත්තගේ සීලය නිසා අම්මට වඩා ඉස්සරහට එනවා. එහෙමයි. එහෙම නැත්නම් හැම වෙලාවෙම අම්මා ඉන්නේ 4 වෙනි තැන. ඊළඟ කාරණාව මේ මව්පියන්ට සැලකීම. ඒ සැලකීම පිළිබඳව කරුණු කාරණා ධර්මානුකූලව තව බොහෝ ගලපන්න තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් මේ වර්තමානයේ දරුවන්ට අම්මා තාත්තා කියන හැඟීම සමහර වෙලාවට ආවෙ නැත්තේ ඇයි? ඒක පුරුදු කළේ නෑ. හැබැයි ලංකාවේ වර්තමානයේ බලහම ආමන්ත්‍රණය කියන කාරණාව තියෙන හරි දුර්වල තැනක. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර ගෙවල් වල මම මේ කාරණාව පෙරේදත් අත්විඳා. ගෙදර දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියලා අපි කියමු. ලොකු එක්කෙනා ගැහණු දරුවෙක්, අනික් අය කවුරු හරි. දැන් එතකොට අනික් දරුවෝ දෙන්නා ලොකු දුවට කතා කරන්නේ අක්කා කියලා. අම්මත් ලොකු දුවට කතා කරන්නේ අක්කා කියලා. අම්මා පොඩි දුවට කතා කරන්නේ නංගි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අම්මා පුතාට කතා කරන්නේ මල්ලි කියලා. නැත්තම් අයියා කියලා. පෙරේද මං ඉන්න තැන තාත්තා කෙනෙක් අවුරුදු 5ක විතර එයාගේ දුවට අඬ ගහනවා එන්න නංගි කියලා. ඒ දරුවා කවදද තාත්තගෙන් දුවේ කියන වචනේ අහගන්නේ? එහෙමයි. නංගි කියලා කියහම ඒ දරුවට ලොකු වෙනකොට තාත්තගෙන් පීතෘත්වයේ ගෞරවය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මව්පියන්ගේ ආමන්ත්‍රණය දරුවන්ගෙන් මව්පිය ගරුත්වය ඈත් කරන්න විශේෂ හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ සමාජයේ අපි දකිනවා මේ නූතන අඹු සැමියන් විශේෂයෙන්ම අඹුවන් බිරින්දෑවරු Tamanගේ සැමියාට කතා කරන්නේ අයියා කියලා. අයියා කියන වචනයෙන් ආමන්ත්‍රණය කරනවා. එහෙමයි. මේ කාරණේත් යම් කිසි ගැටලු සහගත තත්ත්වයක්. ඒ කාරණාවෙත් විශේෂ දුර්වලතා විශේෂ අඩුපාඩු තියෙනවා. එහෙමයි. මොකද බිරිඳකට ස්වාමියා කියලා කියන්නේ ඉතා වටින වස්තුවක්. ඒ කාරණාව ධර්ම කාරණාවන්ගෙන් ඔප්පු කරන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා අයියා කියන තැනට වඩා එහා ගියපු තැනක ඉඳලා තමන්ගේ ස්වාමියාට කතා කරන්න ඕනේ. ස්වාමියාට ගරු කරන්න ඕනේ. අයියා කියන තැනට ආපුවාම ඒක එන්නේ නැහැ. සමහරලාට ඒ කඩිය ප්‍රේමවන්ත ජීවිතයක් ගත කරපු කාලේ කතා කරම හැටිම වෙන්නත් පුළුවන්. එහෙමයි. සමහර කාන්තාවෝ අයියා කියලා කියනවා. සමහර කාන්තාවෝ නමම කියලා කතා කරනවා. ඒ දෙකම ගැලපෙන්නේ නැහැ. නමුත් අතීතයේ රාජ්‍ය බිසෝවරු තමන්ගේ ස්වාමියාට ආමන්ත්‍රණය කරලා තියෙන ස්වාමීනි කියලා. එහෙමයි. බොහොම ගෞරවනීය විදිහට දේවයන් වහන්සේ කියලා. අපේ ස්වාමීන් වහන්සේ දැන් අද සමාජයට ගැලපෙන විදිහට එහෙමනම් කොහොමද ආමන්ත්‍රණය කරන්න ඕනේ? තමන්ගේ ස්වාමියාට බොහොම ගෞරවනීය විදිහට ආමන්ත්‍රණය කරන එක වටිනවා. එහෙමයි. ඒකට ගෞරවනීය ආමන්ත්‍රණයක් යොදා ගන්න එක ස්වාමියාගේ ගෞරවය රැකෙන්න මං හැම වෙලාවෙම ස්වාමියාට පහලින් ඉන්න බව මං ස්වාමියාගේ සියලු කටයුතු සම්පූර්ණ කරලා දෙන බලාපොරොත්තු වෙනුත් ස්වාමියා ඉක්මෝල කවදාවත් යන්නේ නැහැ කියන පොරොන්දුවත් එක්කනේ අපි විවාහ ගිවිසගත්තේ. එහෙමයි ස්වාමීන් එහෙනම් හැමදාම ඒ ගිවිසගත්ත ගිවිසුම ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා නම් ස්වාමියාට බිරිඳ පිළිබඳව ඊට වඩා ලොකු හැඟීමක් ඇති වෙනවා. අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට තවත් කාරණා තියෙනවා. විශේෂයෙන්ම අපි අපේ බිරිඳට සැමියාට ආමන්ත්‍රණය කරන විදිහ ඒ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. අපි ඉදිරි වැඩසටහනකදී අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ පිළිබඳව පැහැදිලි කරගනිමු. අපේ ස්වාමීන් වහන්සේ දැන් අම්මා සහ තාත්තා කියන දෙදෙනා ගැන අපි කතා කරේ විශේෂයෙන්ම දැන්. එතනදී ඔබ වහන්සේ අපිට පෙන්නවා තාත්තා කෙනෙක් Tamanගේ දුවට නංගි කියනවා. එතකොට පුතාට මල්ලි කියලා කියනවා. ඒ කියන්නේ අනිකුත් සහෝදරයන් ආමන්ත්‍රණය කරන විදිහටම අම්මා තාත්තා දරුවන්ව හඳුන්වනවා. එතකොට එතනදී ඒ දරුවාට අම්මා සහ තාත්තා කියන හැඟීම නොලැබෙන ආකාරය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා. එතකොට අපි මේ මව්පියන්ට සලකන අය වෙනුවෙන් ස්වභාව ධර්මයේ කොච්චර සලකනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළා වසල සූත්‍රයේ මව්පියන්ට සලකන්නේ නැති අය වසලෙ වෙනවා කියලා. මව්පියන්ට සලකන්නේ නැති අය පිරිහෙනවා කියලා. එහෙමයි. පරාභව සූත්‍රයෙන් දේශනා කළා. ඊළඟට අපි ජාතක පාළියේ තියෙනවා සංක කියලා ජාතක කතාවක්. ඒ ජාතක කතාවේ සඳහන් කරනවා
තෙරුවන් සරණ ගියපු අය, එහෙමයි ස්වාමීන් වහන්සේ. මව්පියන්ට සලකන අය මහසාගරයට වැටුණොත් ඒ අය බේරගන්න කියලා දෙවිවරු විසින් මහසාගරයට දෙවඟනක් පත් කරලා ඉන්නවා කියලා. ධර්මයේ තියෙන කාරණාවක් මේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ දෙවඟන හඳුන්වන්නේ මණිමේකලාව කියලා. අය පත් කරලා තියෙන මව්පියන්ට සලකන තෙරුවන් සරණ ගියපු අය සාගරයට වැටුණොත් බේරගන්න කියලා. අපිට මතක් වෙනවා අපේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම 9 වෙනි අරියදම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සුනාමියට හසු වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ එතන මේ දෙවඟනට ආමන්ත්‍රණය කරලා ප්‍රකාශයක් කරලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ චරිතාපදාන පොතේ මේ පිළිබඳව සඳහන් කරලා එහෙමයි තියෙනවා. ස්වාමීන් වහන්සේ. සංක කියන ජාතක කතාවෙත් මේක සඳහන් වෙනවා. එතකොට අපි වැඩසටහන අවසන් වෙමින් තියෙන නිසා අපි කවදාවත් විශ්වාස කෙරුවේ නැහැ කැලණිතිස්ස රජුගේ කාලේ මහ මුහුද ගොඩ ගැලුවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි කතාව අහලා තිබ්බා. විශ්වාස කළේ නැහැ. හැබැයි අපේ ජීවිත කාලේ අපි අස්පනා පිටම දැක්කා මහ මුහුද ගොඩට ආවා කියලා. සුනාමියට ගිහිල්ලා බේරිච්ච අය අදත් ඉන්නවා. ගස්වල එල්ලලා බේරිච්ච අය, මොන ක්‍රමෙන් හරි බේරිච්ච අය අදත් ඉන්නවා. මේ කාරණාව හරියට ප්‍රඥාවෙන් දැක්කනම් දකින්න කාරණාවක් මම මේ සඳහන් කරන්නේ. එතකොට සුනාමියේදී බිඳ වැටිච්ච ගොඩ නැගිලි සමහරලාට තත්තු 7 8 10 තියෙන දැවැන්ත ගොඩ නැගිලි සමහරලාට පස්සේ දැක්කේ ගොඩ නැගිලි නෙමෙයි අත්තිවාරම් විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මොනතරම් ලොකු කම්බි දාලා තිබුණාද? කොයිතරම් ශක්තිමත් විදිහට කොන්ක්‍රීට් වගේ දේවල් දාලාද මේ ගොඩ නැගිලි හදලා තිබුණේ. අන්තිමට මොකවත්ම නැහැ, පාදම විතරක් තියෙනවා. එච්චර දෙයක් කරපු මේ රළ පහර රේල් පීරි පවා ඇඹරෙන තරමට නමලා තිබ්බා. එහෙමයි ස්වාමීන් වහන්සේ. කවුරුවත් හිතන්නේ නැහැ මේ වතුර පාරකට මෙච්චර දේවල් කර හැකිද කියලා. හැබැයි හන්දියක් ගාව ගහක් ගාව තිබිච්ච බොහොම පුංචි බුදු කුටියක් පවා ඉතුරු කරලා මේ වාගේ දැවැන්ත ගොඩනැගිලි පෙරලගෙන යන්න මේ රළ පහර ක්‍රියාත්මක වෙලා තිබ්බ හැටියත් එක්ක සම්මා දිට්ඨික දෙවිවරු මේ සාගරයට අරගෙන ඉන්නවා කියන කාරණාව අපිට හොඳටම තහවුරු කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කිසි බුදු පිළිමකට හානියක් කළේ නැහැ. නමුත් මිනිස් ජීවිත කොච්චරද? එහෙනම් බේරිච්ච අය ඒ කාලේ මහා පින් තියෙන්නේ නැති. නමුත් වැඩි පිරිසක් සරණ ගිහිල්ලා ඉන්නත් නැතුව ඇති. මව්පියන්ට සලකනවා කියන තැන ඉන්නත් නැතුව ඇති. වැඩි පිරිසක් මැරුණා, ටික දෙනෙක් බේරුණා. අපේ ස්වාමීන් වහන්සේ මව්පියන්ට සලකන බොහෝ දෙනෙක් සමාජයේ බොහෝ උදුරු වලින් බේරෙනව නේද ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය එදිනෙදා ජීවිතේදී? එදිනෙදා ජීවිතෙත් ඒගොල්ලන්ට ඒ ආරක්ෂාව තියෙනවා. එහෙමයි. ධර්මානුකූලව මේ කාරණාව සඳහන් කරන්න පුළුවන්. ඒ සත්කාරයෙන් පුදුමාකාර රැකවරණයක්. ඒ නිසා මව්පියෝ පිළිබඳව පුදුම ගෞරවනීය විදිහට බලන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට අම්මා තාත්තා එනකොට නැගිටින්න ඕනේ. එහෙමයි. උසක ඉඳගෙන ඉන්නවා නම් හැමදාම පාද වදින්න ඕනේ. හරියට නම් දුර බැහැර ගිහිල්ලා යනකොට පෙරගමන් යන්න ඕනේ. ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට ගිහිල්ලා අතේ මිටියේ බරක් තියනවා නම් ඒව අරගෙන එක් කරගෙන ඇවිල්ලා පාද සෝදලා ආසන පනවලා වඩා හිඳවලා කායික වෙහෙස දැනෙනවා නම් අපි තේ වතුර ටිකක් හරි හදලා දීලා ඉස්සර නම් තිබුණා පාදවල ගාන තෙල්. එහෙමයි. පාද සෝදලා තෙල් වලින් සම්බාහනය කරනවා. පාද අත ගන්නකොට සුවයක් දැනෙනවා. ඉස්සර ගුරුවරුන්ට ගෝලයෝ එහෙම කරා ස්වාමීන් ගුරුවරුන්ට වහන්සේ. ගෝලියෝ ශිෂ්‍යෝ ඒ විදිහට කළා. එහෙමයි. මව්පියෝ වෙනුත් ඒ විදිහට කළා. එහෙමයි. සංඝයා උදෙසත් එහෙම කළා. එහෙමයි. එහෙනම් අපි ඒ විදිහට කටයුතු කරනවා නම් අර මව්පියන්ගේ ආශිර්වාදය කියන එක නොඅඩුවම අපිට ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආන්ගේ ආශිර්වාදය මේ ලෝකේ ලොකු ආශිර්වාදයක්. අම්මගේ ආශිර්වාදය, තාත්තගේ ආශිර්වාදය. ඒක වරදින්නේ නැති ආශිර්වාදයක් නේ. අපේ භාග්‍යතුන් වහන්සේට මුලින්ම අම්මනේ ආශිර්වාද කළේ. එහෙමයි. පුතේ උඹ බුදු වෙනින් කියලා. හොඳමයි. ඒ ආශිර්වාදයත් එක්ක උන්වහන්සේ තෙන්ට එනකම් ආවනේ. එහෙනම් මොන තරම් වටිනවද මව්පියන්ගේ ආශිර්වාදය? අපේ ස්වාමීන් වහන්සේ ලෙඩ රෝග වලින් මිදෙන්න, විවිධ උදුරු වලින් මිදිලා සැපවත් ජීවිතයක් ගත කරන්න සමා දෘෂ්ටිය තුළින් ඉදිරියට කිසිදු කරදරයකින් බාධාවකින් තොරව යන්න මේ මව්පිය උවැටන ඉතාමත් වැදගත් වෙනවා නේද ස්වාමීන් වහන්සේ? මව්පිය උපස්ථානය ඒ තරම්ම ප්‍රායෝගිකව අපිට ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. එහෙමයි. අපි බෝසතාණන් වහන්සේගේ ජීවිතේ පුරාම ඒ කාරණාව බෝසතාණන් වහන්සේ සම්පූර්ණ කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අම්මා තාත්තට පිණ්ඩපාතේ වැඩලා සලකන ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව කරුණු දැනගත්ත භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මාර්ගයෙන්. එහෙමයි. නමුත් මේ භික්ෂුන් වහන්සේලා එදා භාග්‍යතුන් වහන්සේ එක්ක මේ කරුණු සඳහන් කළේ උන්වහන්සේට චෝදනා මුඛයෙන් ඒ ස්වාමින් වහන්සේට. නමුත් භාග්‍යතුන් වහන්සේ පණිවිඩයක් යවුවා. එන්න මම මුණ ගැහෙන්න කියන්නේ භික්ෂුවට. විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා ඉන්න තැන උන්වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ඇහුවේ මහණ මේ කියන කතාව හැබෑද? එහෙමයි ස්වාමීනි. ගිහි දෙන්නෙකුට මං සත්කාර කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඇහුවේ මහණ ඒ කවුද? ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි. මට ජීවිත දාණය දුන්න මගේ අම්මයි තාත්තයි. ආන් එදා භාග්‍යතුන් වහන්සේ 3 වතාවක් සාදුකාර පවත්වලා සඳහන් කරනවා මහණ ඔබ
පෙර මම ගිය මග යන කෙනෙක්. මමත් පෙර ගියේ ඔය මග ඔබ අද ඒ මග යනවා. භාග්‍යතුන් වහන්සේ කාරණායි තරම් මාගේ කළා. ඒක තැනක අපේ භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව කාලේ ගිරවෙක් වෙලා ඉපදෙනවා. මේ දිඹුල් වනේ මගධ රටේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ගිරව් 80000කට භාග්‍යතුන් වහන්සේ නායකයා වෙනා බෝධිසත්ව කාලේ. ඒ ගිරව් 80000ත් එක්ක මගධ කුඹුරට ඇවිල්ලා වී කනවා. යනකොට මේ නායක ගිරව කරල් කීපයක් කපාගෙන යනවා. කුඹුර බලා ගන්න කට්ටිය ගිහිල්ලා සිටුතුමාට කියනවා මේ ගිරා වසංගතේ මේ අපිට මොකවත් ඉතුරු වෙන්නේ නැති වෙයි ගිරව 80000ක් එනවා. සිටුතුමා කියනවා උන් වගා කරලා කණ්ඩ නෙමෙයිනේ. අපි ඉතුරු එකක් කපාගමු. ඒ වෙලාවේ අරගොල්ලෝ කියනවා කාලා යනවා නම් මැදේ අරගෙනත් යනවා කියලා. එහෙනම් අරගෙන යන කෙනා මට ගෙනත් දෙන්න කිව්වා. ඒ වෙලාවේ කොහොම හරි උගුලක් හදලා මද්දක් හදලා අල්ලනවා. ලොකු ගිරවෙක් මොනරෙක් වාගේ ලොකුයි කියලා සඳහන් කරන්නේ. ඉතින් අල්ලපු අයටත් හරි ලෝභයි. සිටුතුමා ගාවට ගෙනියම සිටුතුමාටත් හරි ලෝභයි. හැබැයි අර මැද්දේ තිබිච්ච ලණුවට කකුල කැපිලා මස් ටික පල්ලෙහාට බැහැලා ඇටකොටුව විතරයි ලේ වැක්කිරෙනවා. ඉතින් අරගෙන ගිහිල්ලා සිටුතුමාත් වඩාගෙනම තමයි යහන්නේ උඹ මගෙත් එක තරහක් තියනවද? උඹ මොකක් හරි මගෙන් ණයක් ගන්නවද? මං උඹට ණයක් තියනවද? එහෙම නැත්නම් උඹට ගිහිල්ලා පුරවන්න අටුකොටු තියනවද? නෑ කියනවා. එහෙනම් ඇයි උඹ අනික් උන් කාලය යනකොට අරගෙන යන්නේ? ආන් ඒ වෙලාවේ මේ ගිරා නායකයා කියනවා සිටුතුමනි මට ඔබත් එක්ක කිසිම අමනාපයක් නැහැ. හැබැයි මට ණයක් ගෙවන්න තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ණයකට දෙන්න තියෙනවා. මට නිදහණයකුත් තැම්පත් කරන්න තියෙනවා. ආන් ඒක වෙනුවෙන් මං කරල් කපාගෙන යනවා. සිටුතුමා ඇහුවා ඔබ කියන කාරණාව මට තේරෙන්නේ නැහැ. මට තේරෙන විදිහට කියන්න කියලා. මේ ගිරව කියනවා මං පුංචි කාලේ මගේ අම්මයි තාත්තයි මට හොයලා කණ්ඩ දුන්නා. ඒගොල්ලෝ මට කණ්ඩ දුන්නේ ඒගොල්ලෝ බැරිව වැටිච්ච දවසට මං ඒගොල්ලන්ට සලකයි කියලායි මං පෝෂණය කළේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් එදා ඒගොල්ලෝ මට දීපු දේ මගෙන් පස්සේ බලාපොරොත්තු වුණා වාගේ. එහෙනම් මට ණයට දුන්නා. දැන් මං ඒ ණය ගෙවන්න ඕනේ. දැන් ඒ දෙන්නට බෑ. මටත් ණයකට දෙන්න තියෙනවා. දැන් මං ණය ගෙවනවා. මට ණයකට දෙන්න තියෙනවා. මගෙත් ඉන්නවා දරු පැටව තාමත් අටු ගහලා ගිල්ලෙන්න බෑ. මම කපාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට කවනවා. මගේ තාත්තගේ තැනට මං ආපු දවසට ඒගොල්ලෝ මට ආපහු ණය ගෙවයි. හැබැයි මගේ රෑනේ ඉන්නවා දරුවෝ සලකන්නේ නැති වයසක ගිරව්. මම අම්මට තාත්තට දීලා මගේ දරුවන්ටත් දීලා ඉතුරු ටික ගෙනහිල්ලා අර කාත් කවුරුවත් නැති ගිරවුන්ට දෙනවා. එහෙමයි ස්වාමීන් ඒක මන් දෙන දාණය. ඒක තමයි මා තැම්පත් කරගන්න නිදහන්නේ කියලා. සිටුතුමාට මේක අහලා ගොඩාක් සතුටුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිටුතුමා ඒ වෙලාවේ බෙහෙත් ගෙනල්ලා අර කකුල තුවාල වෙච්ච තැන හොඳට බෙහෙත් ගල්වලා සඳහන් කරනවා රත්තරන් තලියක මී පැණි සහිත විලඳ ගෙනල්ලා මේ ගිරවට කණ්ඩ දුන්නා කියලා. කණ්ඩ දීලා කියන ඔබට ඇති තරම් කපාගෙන යන්න. ඇති තරම් සලකන්න කියලා. එහෙනම් මව්පියන්ට සලකනවා කියලා දැනගත්තාම ඇතිවෙච්ච සතුට කුඹුර බාර දුන්න ඇති තරම් අරගෙන යන්න කියලා. රත්තරන් තලියේ කෑම දුන්නා. සූපත් කරලා පිටත් කෙරුවා. ඉතින් මව්පියන්ට සලකන අය අතීතයේ ඉඳලම එහෙම රැකවරණයට භාජනය වෙච්ච ආකාරයෙන් ධර්මයේ පැහැදිලි කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා මේ අම්මා තාත්තා කියන දෙන මොනතරම් විශේෂද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන හැටි. මව්පියන්ට කතා කරන එක වචනේ විපාක දෙනවා අපිට. එක වචනේ විපාක දෙනවා. අශෝකමාලා කියලා කියන්නේ බොහොම ලස්සන රූපයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. කොයි තරම් ලස්සනද කියලා වචනෙන් කියන්න බැරි තරම්. සාලිය කුමාරයා එනකොට බිච්චට හේතු වෙනවා මගේ අරගන්න දෙයක් නැති හින්දා. නමුත් සාලිය කුමාරයා අහන්නේ මේ ප්‍රතිමාව ඊයේ මෙතන තිබුණේ නැහැ එළි වෙනකොට කවුද හැදුවේ කියලා. ඒ කියන්නේ පිළිමයක් දැක්කා වගේ අශෝකමාලා දැක්කාම. එහෙමයි ස්වාමීන් වහන්සේ. රාජපුරුෂය සඳහන් කරනවා ස්වාමීනි ඒ ප්‍රතිමාවක් නෙමේ පියවි කාන්තාවක් කියලා. ඒ වෙලාවේ තමයි සස්වාමිකද අස්වාමිකද කියලා අහලා විවාහ කරගන්න තීරණය කරන්නේ. තරම් ලස්සනයි. හැබැයි අය සැඬොල් කුලේ. ඇයි විවාහ කරගත්තාම රාජ්‍ය හම්බ වෙන්නේ නැහැ. මට රාජ්‍ය එපා. මෑ වටිනවා ඊට වඩා මේ ලස්සන. ඒ තරම් ලස්සන ඇය සැඬොල් කුලයට ගියේ අම්මට කියාපු එක වචනයක්. පෙර භවයක සැඬොලියක් වගේ ඇයි මෙහෙම කළේ කියලා අහපු වෙලාවේ සඳහන් කළා මම නෙමෙයි සැඬොලි උඹ කියලා. මවට ප්‍රකාශ කළා. මවට කරපු කතාවට තමයි මේ තරම් ලස්සන වෙලා ඉපදිලත් සැඬොල් කුලේ ඉපදෙන්නේ. පහත් කුලයක ඉපදෙනවා. අම්මට එහෙම කියපු නිසා. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. අම්මා සහ තාත්තා කියන සුවිශේෂී දෙදෙනා දසවස්තුක සම්මාදිට්ඨියට අදාළව ඒ සුවිශේෂී චරිත දෙක පිළිබඳව ඔබ වහන්සේ තාමත් හොඳින් පැහැදිලි කර දුන්න අප භාග්‍යවතුන් වහන්සේ දෙසා වදාරන ලද කාරණාත් සමග අතීත සිද්ධීන් බොහෝමයක් සිහිපත් කරමින් ඔබ වහන්සේ
ඒ දෙදෙනා තුළ තිබෙන්නා වූ සුවිශේෂත්වය පැහැදිලි කර දුන්නා. දසවස්තුක සම්මාදිට්ඨිය තුල කෙනෙක් පිහිටා සිටිනවා නම් මේ කාරණාවලින් පොහොසත් වෙන්න ඕනේ කියන දෙයයි ඔබ වහන්සේ කරුණාවෙන් මතක් කර දුන්නේ. ඔබ වහන්සේට බොහෝමත්ම පින් අපේ ස්වාමින් වහන්සේ. මේ සෑම කාරණයක් තුලින්ම සිද්ධ වන්නේ බොහෝ දෙනෙක් බුදු පියාණන් වහන්සේගේ සෙවණට එකතු වෙන එක. එයමයි සිදුවිය යුත්තේ. දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරමින් උන්වහන්සේ උපන් ස්ථානය, පරිනිර්වාණයට පත් වූ ස්ථානය, මේ ස්ථානයන් දැක බලා ගැනීම බෞද්ධික ජීවිතයේ සුවිශේෂී කාරණා තමයි. හැබැයි ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ දෙසා වදාළ කාරණා ජීවිතයට නොගෙන නම් ඔබ එය සිද්ධ කරන්නේ. ඔබ ඇත්තටම දුර්වලෙක් බවට පත් වෙනවා. ඒ නිසා ශක්තිමත් වන්න. දසවස්තුක සම්මාදිට්ඨිය ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. තවත් කාරණා කිහිපයක් තියෙනවා අපිට සම්පූර්ණ කරන්න. ඉදිරි මාසයේදී අපි ඒ පිළිබඳව තවදුරටත් අපේ ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කරනවා. අද සිරස FM පන්සල් මළුවට වැඩම කරලා අප කෙරෙහි කරුණාවෙන් මේ උතුම් වස් කාලේ මේ කාරණා අපට පැහැදිලි කර දුන්න ඔබ වහන්සේට ඔබ වහන්සේගේ සියලුම ශාසන හිතකාමී කාරණාවන් සහ ඔබ වහන්සේගේ අවසාන අරමුණ කුමක්ද? ඒ ඊටමත් හොඳින් පහසු ආකාරයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දෙවියන්ගේ ආශිර්වාදයත් සහිතව කියලා ස්වාමින් වහන්සේ අප සියලුම දෙනා පින් අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සිරස FM පන්සල් මළුවට පැමිණි ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. මුණ ගැහෙමු ලබන ඉරිදාත් උදෑසන 6ට අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ වැඩමවීමයි අද දවසේදී සිද්ධ වූයේ. මේ සාකච්ඡාව ඔබ වෙනුවෙන් මෙහෙය වූ සත්පුරුෂ වූ ශාලිකා මහත්මියටත් මේ සාකච්ඡාවට පැය දෙකක් පුරාවට සවන් දුන් ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් මා රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් වේවා. ඔබ රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන් ඔබට හේතු වේවා. මේ වටිනා ධර්ම කාරණා ජීවිතයට එකතු කර ගනිමින් හොඳ ජීවිත අවබෝධයක් ලබාගෙන මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගෙන ඔබ විසින් ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් නිවන ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය හොයාගන්න මේ කුසල් ඔබ සියලු දෙනාටම පාරමී වේවා කියලා ආශිර්වාද කරමින් නිවැරදි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම ඔබ වෙනුවෙන් දානය කරන්න ධර්ම කාරණාවන්ගෙන් මා පෝෂණය කරන මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ තව තවත් උදාපත් වේවා. ලෝක සත්‍යය වෙනුවෙන් නිර්මල ධර්ම රත්නය තව තවත් ලෝකයට දානය කරන්න ශක්තිය ලැබේවා. ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධිය ඒ ආකාරයෙන්ම මුදුන්පත් කරගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තමයන් වහන්සේට පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. තුන් සිත පහදන පන්සිල් මළුව